පළමුවෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ඕගොල්ලෝ හැම කෙනෙක්ම පිළිගන්නවා ස්තුති කරනවා මෙවන් අවස්ථාවක අපේ ඉල්ලීම පරිදි මෙවන් දැනුවත් වීමේ සෙෂන් එකකට සහභාගී වෙන්න අද අපිට එකතු වුණා. ඒ වගේම මම ඔය හැම කෙනෙක්ම වගේම සංචාරක හෝටල් පාසල වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන මිස්ටර් දීරණ හෙට්ටිආරච්චි මහතාවත් මේ අවස්ථාවට පිළිගන්නවා. අපි අද මේ පැය කිහිපය පුරා බලාපොරොත්තු වෙන්නේ සංචාරක සේවා සපයන විවිධාකාර වූ සපයන්නන් අතර ඉතාමත්ම වැදගත් රාජකාරියක් ඉෂ්ට කරන ඔබතුමන්ලාගේ සංගමය නියෝජිතයන් වන ඔබතුමන්ලාව අපේ මේ සංචාරක අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ ගයිඩ්ලයින් එක නැත්නම් මාර්ග උපදේශන මාලාව පිළිබඳව දැනුවත් කිරීමක් පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීමට මම හිතන්නේ මෙතනින් වැදගත් වෙන්නේ ඕගොල්ලන් මේ පණිවිඩය කොහොමද ඕගොල්ලන්ගේ සිසු සමාජිකයන් කරා ගෙන යන්නේ කියන එකත් මෙවන් ඒ කියන්නේ COVID-19 පවතින වාතාවරණයක් යටතේ අපි ක්‍රියාත්මක වෙද්දී කොහොමද අපි වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් පැහැදිලි කර ගැනීම. ඉතින් මම ඉක්මනින්ම ඔයගොල්ලන්ව අරන් යනවා මීට මාස 9කට 10කට විතර ඉස්සෙල්ලා ලංකාවෙන් පළවෙනි කොවිඩ් රෝගියා වාර්තා වෙච්ච අවස්ථාවේදී අපි ලංකාව ඇතුලේ සංචාරකයන් 80000කට ආසන්න ප්‍රමාණයක් ඒ වෙන විට හිටියා. එතකොට සංචාරක කර්මාන්තය නියාමනය කරන ආයතනයේ විදියට මම හිතන්නේ අපිට තිබුණු ප්‍රධාන වගකීම ප්‍රධාන ගැටලුවක් උනේ කොහොමද මේ 80000ක සංචාරකයන් පිරිස ආරක්ෂාකාරීව තමුන්ගේ රටවල කරා නැවතත් යොමු කරන්න කියන එකත් එතරම්දී තිබුණ ලොකුම බාධා වුණේ අපිට අවාසනාවකට මේ 80000 කොහෙද ඉන්නේ කියලාවත් අපි ළඟ ඇත්තටම දත්ත තිබුණේ නැහැ. ඒකට හේතුව ඔබතුමන්ලා හැම කෙනෙක්ම දන්නවා වගේ ලංකාවේ සංචාරක සේවා සපයන හැම පුද්ගලයෙක්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වෙලා නැහැ. අපේ ලියාපදිංචි වෙලා ඉන්නේ 40කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ බහුතරයක් 60ක් වගේ අපිත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඒක තමයි මම හිතන්නේ අපිට තියෙන පළවෙනි සහ ලොකුම අභියෝගය. අර කතන්දරයක් තියෙනවා ඩ්‍රයිව් කරන්න පුළුවන් වාහනයක් පදවන්න පුළුවන් ඕනම පුද්ගලයෙක්ට සබඳුමන්ලා සංචාරක සේවා සපයන වාහන පදවද්දී තමුන්ට සහාය කරන පුද්ගලයාට පව වාහනේ හැමයා කරන්න පුළුවන් හැකියාවක් ඇති. සමහර වෙලාවට සමහර පුද්ගලයන් හොඳට පැදවීමේ හැකියාවකුත් ඇති. නමුත් ලංකාවේ නීතිය අනුව ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් නැතුව වාහනයක් පාරේ පදවන්න බෑ. සංචාරක කර්මාන්තය බැලුවොත් ඔය කතන්දරේම තමයි කියන්නේ මෙහි ලියාපදිංචි වෙන්නේ නැතුව සංචාරක පනත අනුව ටූරිසම් ඇක්ට් එක අනුව සංචාරක කිසිම සංචාරක සේවාවක් සැපයීම නීති විරෝධී. නමුත් මේ දක්වා ඒක 100% ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ආසන්නම හේතුව තමයි යුද්ධයෙන් පස්සේ සංචාරක කර්මාන්තය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වර්ධනය වුණා 2018 විතර වෙනකොට. එතකොට විවිධාකාර පුද්ගලයන් සංචාරක සේවා සපයන ඉදිරිපත් වුණා. එතකොට අපිට සමහර අය අපිත් එක්ක ලියාපදිංචි වෙති සමහර අය ලියාපදිංචි වීමකින් තොරව ප්‍රාදේශීය මට්ටමින් යම් යම් ලියාපදිංචි වීම කරගෙන තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. එතකොට මෙතනදී මතුවන ප්‍රධානම ගැටලුව තමයි රෙගියුලේටරි බොඩි එක නැත්නම් නියාමනය කරන ආයතනය හැටියට අපිට නියාමනය කරන්න බෑ අපි නොදන්න පුද්ගලයෙක්. ඉතින් ඕක තමයි පළවෙනිම ප්‍රශ්නය. ඉතින් මේ කොවිඩ් වාතාවරණය යටතේ අපි සංචාරක කර්මාන්තය නැවතත් පණ ගන්නවලා කොහොමද ආරම්භ කරන්න කියන මාතෘකාව පිළිබඳව විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග අපි අප්‍රේල් මාසයේ පළවෙනි සාකච්ඡාව පැවැත්වුවා. එතනදී වුණ අපිට කියපු ප්‍රධාන කාරණා දෙකක් තමයි එකක් අපි අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් වගේ කාලයක් කොවිඩ් වාතාවරණය පවතී කියන පදනමේ ඉඳන් සංචාරක කර්මාන්තය කොහොමද ආරම්භ කරන්නේ කියන
පසුබිම නැත්නම් පදනම ෆවුන්ඩේෂන් එක අපි සකස් කරන්න ඕනේ කියන එක. දෙවැනි එක තමයි ඕන කිව්වේ මෙවන් වාතාවරණයක් ඇතුළත අපි ඔපරේට් වෙද්දී අනිවාර්යයෙන්ම සේවා සපයන්නන්ගේ වගකීම ගන්නා ආයතනයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන්නේ. ඉතින් ඔන්න ඔය පදනමේ ඉඳගෙන තමයි අපේ ගයිඩ්ලයින් එක අපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. එතකොට එතනදී ඕන් කියපු තව දෙයක් තමයි කොවිඩ් කියන එකට ස්ථීර ප්‍රතිකාරයක් තාමත් හොයාගෙන නැහැ. මම කියන්නේ අප්‍රේල් මාස 9කට විතර ඉස්සෙල්ලා කතන්දරය. යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැළඳුණොත් ඔහු මේ පිළිබඳව කළ යුතු කාරණා පහක් තියෙනවා. ඔකට ඩ්‍රීම් පැකේජ් එක කියලා කියන ඉංග්‍රීසි භාෂාවේ අකුරු පහ හරහා සිම්පල් ටර්ම්ස් වලින් කියනවා නම් අපි හැම කෙනෙක්ම කරන්න ඕන කාරණා පහක් තියෙන එකක් හැකි සෑම අවස්ථාවකදීම එළියට යන සෑම අවස්ථාවකදීම පුද්ගලයන් සමග ගැවසෙන සෑම අවස්ථාවකදීම අපි සේෆ් ඩිස්ටන්ස් නැත්නම් ආරක්ෂාකාරී පරතරයක් රඳවා ගත යුතුයි. ඒක සාමාන්‍ය වශයෙන් මීටර 1ක් කියද්දී සෞඛ්‍ය බලධාරීන් සංචාරක කර්මාන්තය සඳහා මේක මීටර 1.5ක පරතරයක් කියන එක පැහැදිලිව සඳහන් කරනවා. දෙවැනි දේ තමයි අපි හැම කෙනෙක්ම හැම විටම ෆේස් මාස්ක් අලඳගෙන අපේ කාර්යවල රාජකාරිවල නිරත වෙන්න ඕනේ කියලා. තුන්වෙනි එක තමයි අපි හැකි සෑම අවස්ථාවකදීම විශේෂයෙන්ම අපි එහෙම එළියට ගිහිල්ලා නැවතත් බස් රථයට හෝ තමුන් නවාතැන්ගෙන සිටින ස්ථානයට පැමිණෙන විටදී අත සේදීම සබන් යොදා තත්පර 20ක් තුල ඕම පරිස්සමෙන් කළ යුතුයි කියන්නේ. ඒක තමයි ඒගොල්ලෝ කියපු හොඳම ඔප්ෂන් එක. ඊට සෙකන්ඩරි ඔප්ෂන් එකක් හැටියට තමයි අපි පාවිච්චි කරන සැනිටයිසර් නැත්නම් 70% මධ්‍යසාර අඩංගු දියදේ අත නිතර පිරිසිදු කරන එක ඉදිරිපත් කරලා තියෙනවා. හතරවෙනි දේ තමයි අපි හැමතිස්සෙම විමසිලිමත්ව ඉන්න ඕනේ අපි අතර සිටින පුද්ගලයන් සංචාරකයෝ වේවා මාත් සමග සංචාරයට සහභාගී වෙන සෙසු මගේ කණ්ඩායමේ යම් කිසි පුද්ගලයෙක් වේවා කිසිම පුද්ගලයෙක්ට කොවිඩ් වලට අදාළ ලක්ෂණ ඒ කියන්නේ උණ වෙන්න පුළුවන් සෙල් ප්‍රතිශා වෙන්න පුළුවන් කැස්ස වෙන්න පුළුවන් වියලි කැස්ස වෙන්න පුළුවන් ශරීරයේ අපහසුතාව වෙන්න පුළුවන් ඉස්සරහේ වෙන්න පුළුවන් මේවන් දේවල් මේවන් ලක්ෂණ නැත්නම් සිම්ප්ටම්ස් තියනවාද කියලා පිටාමත්ව විමසිලිමත් වෙන්න ඕනේ කියන එක. නමුත් මේ වෙනකොට සෞඛ්‍ය බලධාරීන් කියනවා රෝග ලක්ෂණ තියෙන රෝගීන් කොටසක් ඉන්නවා වගේම රෝග ලක්ෂණ නොමැති asymptomatic patientsලා ඉන්න පුළුවන් කියලා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ රෝග ලක්ෂණ එකකින්ද අපිට බලන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද රෝග ලක්ෂණ පෙන්වන බහුතරයකුත් රෝගීන් ඉන්නවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන්න ඕනේ කියන එක සෞඛ්‍ය මතය. අවසාන සහ ඉතාමත් වැදගත් පස්වන ඉල්ලීම තමයි ඕක කෙරුවේ. අපි ගමන් කරන විට අපි සංචාරයක් යන විට අපි සංචාරයක් අවසන් කරලා එන විට අපි වෙනම ඕනම ස්ථානයකට යන විට අපිට වගකීමක් තියෙන්න ඕනේ. අපිත් සමග ගමන් කරන පුද්ගලයන්ොත් ඒ ස්ථානවලදී අපිත් සමග ගැටෙන පුද්ගලයන්ගෙන් සම්පූර්ණ සවිස්තර වාර්තාවක් අප සමග අඩුම ගානේ දින 30ක කාල පරිසරයකට තබා ගන්න. මොකද ඒකේ අවශ්‍යතාවය තමයි අපි ඔය කියන කොන්ට්‍රැක්ට් ට්‍රේසින් නැත්නම් රෝගියෙක් යම් තැනකදී මතුවුණොත් ඒ රෝගියා ඔහු සමග ළඟින් ආශ්‍රය කරපු පුද්ගලයන්ොත් අපිට හැකියක්මෙන් සොයාගෙන ඔවුන්ගේ සමාජයට වෛරසය තවත් පැතිරෙන එක වළක්වන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය ක්‍රියාමාර්ග පහ තමයි අපිට වෛද්‍යමය පැත්තෙන් ලබා දුන්න උපදෙස්. මේ ක්‍රියාමාර්ග පහ කොහොමද ඔබතුමන්ලාගේ කර්මාන්තයේ දෛනික කටයුතු වලදී ක්‍රියාත්මක කරන්න කියන එක පැහැදිලිව අපිට සඳහන් වෙන විස්තරාත්මක ඩොකියුමන්ට් එකක් ඩෙවලොප් කරන්න ඕනේ. අන්න ඒක තමයි ඔබතුමන්ලාගේ මාර්ග උපදේශනය වෙනවයි කියන එක තමයි අපිට ලබා දුන්න පණිවිඩය. ඔය පදනමේ ඉඳගෙන අපි ඔය ගයිඩ්ලයින් එක නැත්නම් සංචාරක ඔපරේෂනල් මාර්ග උපදේශනය හරහා අපි කරලා තියෙන්නේ
සංචාරකයෙක් ශ්‍රී ලංකාවට පැමිණීමේ තමුන්ගේ සංචාරයේ සැලසුම් කිරීමේ මොහොතේ ඉඳන් මේ රටට ඇවිල්ලා සංචාරය අවසන් කරලා නැවතත් රටින් නැත්නම් තමුන් පිටත් වෙන ගුවන්තොටුපළින් මේ රටින් පිටත් වෙන තාක්කල් කොහොමද ඔය කාරණා පහ තමුන්ට මුහුණ දෙන්න වෙන හැම අවස්ථාවකදීම වගකීමෙන් ඒකෝ ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි ගයිඩ්ලයින් එක ගාලා ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමන්ලාට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ගයිඩ්ලයින් එකේ නැත්නම් මාර්ග උපදේශනයේ 3 වන සහ 6 වන පරිච්ඡේදය. නමුත් වැදගත් වෙනවා සම්පූර්ණ අදහසක් නැත්නම් ජෙනරල් අයිඩියා එකක් තබා ගැනීම මුළු ගයිඩ්ලයින් එක සම්බන්ධයෙන්. ඒකින්ද මම ඉතාමත්ම කෙටියෙන් නමුත් අත්‍යවශ්‍ය දේවල් ටික ජෙනරලි ගයිඩ්ලයින් එක පිළිබඳව ලබා දෙන්න උත්සාහ කරනවා. ඔයගලන්ට අදාළ chapters දෙක 3 සහ 6 ඒවා බොහොම කෙටි chapters. ඉතින් මම ඒක කරුණාකරලා ඉල්ලා හිටිනා හැම කෙනෙක්ගේම මෙතනින් මේ වෙනකන් කියවලා නැත්තම් පැහැදිලිව උත්සාහ කරන්න කියවන්න. අපි මේ වෙනකොට ඕක සිංහල පරිවර්තනයක් ලබා දෙන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක හැකියකම ලබා දෙන්න උත්සාහ කරනවා. නමුත් මම දැන් උත්සාහ කරන්නේ මුළු ගයිඩ්ලයින් එක පිළිබඳව සාමාන්‍ය දැනුමක් ඔබතුමන්ලාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලාම වෙලුවොත් පළවෙනි පරිච්ඡේදය නැත්නම් chapter 1 එකේ අපි මෙතනින් ආමන්ත්‍රණය කරන්නේ විශේෂයෙන්ම සංචාරකයන්. ඒ කියන්නේ රට තුළට එන්න බලාපොරොත්තු වන ඕනම සංචාරකයෙක්ට අපි chapter 1 එක අහනවා. නැත්නම් පළවෙනි පරිච්ඡේදය අහනවා කියනවා ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවන්ට ඔබතුමන්ලාට මුහුණ දෙන්න වෙයි කියන්නේ. එතනදී අපි කතා කරනවා වීසා ප්‍රොසෙස් එක මොකක්ද? මොකද මේ දක්වා අපිට on arrival කියලා වීසා කැටගරි එකක් තිබුණා. නමුත් කොවිඩ් වාතාවරණය යටතේ ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ online tourist visa එකක් හැම පුද්ගලයෙක්ම ලබා ගන්න ඕනේ කියන්නේ. ඒතර online tourist visa එකක් ලබා ගත්තී ඒ සංචාරකයා දැනගෙන ඉන්න ඕනේ තමුන් එකඟ විය යුතු අත්‍යවශ්‍ය කාරණා මොනවද කියලා. එයින් එකක් තමයි තමුන් අනිවාර්යයෙන්ම එකඟ වෙන්න ඕනේ මේ රට ඇතුළත සෞඛ්‍ය බලධාරීන් අපිට ලබා දෙන අවම රාත්‍රී සංඛ්‍යාවක් නැත්නම් minimum number of nights stay එකක් මේ රටේ කමිට් කරන්න. ඒතකොට ඒක කමිට් කරන්න වෙනවා තමුන් ගාව තියෙන්න ඕනේ confirm booking එකක්. ඒ confirm booking එක අනිවාර්යයෙන්ම safe and secure certified නවාබ්දන් පහසුකම් සපයන්න හරහා එක ඒකකතාවේ තියෙනවා. දෙවෙනි එක සංචාරකයා එකඟ වෙන්න ඕනේ රටට ඇතුළු වුණාට පසු අවම වශයෙන් PCR පරීක්ෂණ දෙකකට මුහුණ දෙන්න. ඒ වගේම රටට ඇතුළු වීමට නැත්නම් තමුන්ගේ පිටත් වන ගුවන්තොටුපළෙන් පිටත් වීමට පැය 96කට පෙර නෙගටිව් PCR රිපෝට් එකක් ප්‍රොඩියුස් කරන්න නැත්නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම සංචාරකයා එකඟ වෙන්න ඕනේ තමුන්ගේ තියෙන ඉන්ෂුරන්ස් කවර් එකේ කොවිඩ් කියන වාතාවරණයේ ආවරණය වර නැත්නම් ඒ සඳහාම විශේෂිත COVID-19 ඉන්ෂුරන්ස් කවර් එකක් ලබා ගන්නවා. ඒ පහසුකම අපි සපයනවා ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක් කරා සාමාන්‍යයෙන් නොමිනල් ප්‍රීමියම් එකකට ඩොලර් 40ක් 50ක් විතර ගෙවීමෙන් යම් පුද්ගලයෙක්ට තමුන්ගේ ඉන්ෂුරන්ස් කවර් එකෙන් කොවිඩ් වාතාවරණය කවර් වෙන්නේ නැත්නම් ඒ ආවරණය ලබා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කෙරුවට පස්සේ සහ ඊට අමතරව තව අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා. මොවුන් එකඟ වෙන්න ඕනේ ඕනෑම අවස්ථාවකදී තමුන් මේ රටේ ගමන් කරන්නේ කොහෙද කියන ඩීටේල්ස් සංචාරක සංවර්ධන අධිකාරිය තවත් ආයතන දෙකක් එක්ක ෂෙයා කරගන්නවා. එකක් Ministry of Defence, එකක් Ministry of Health. සංචාරකයෙක් එකඟ වෙන්න ඕනේ තමුන්ගේ ඩීටේල්ස් මේවා මේ ආයතන තුළ ඇතුළත බෙදා ගැනීමට ඔවුන්ගේ විරුද්ධත්වයක් නැහැ කියලා. මේ කාරණා කිප සම්පූර්ණ කෙරුවොත් ඔහුට හෝ ඇයට ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ ටූරිස්ට් වීසා එක ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමාලාට ප්‍රශ්නයක් මතුවේ කොහොමද මේ කාරණා සම්පූර්ණ කරන්නේ. ඒ සඳහා මේ වෙන විටත්
සංචාරක සංවර්ධන අධිකාරිය UNDP එකේ සහයෝගය ඇතිව මොබයිල් ඇප් zero version කියන එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒක අපි දැනටත් කැබිනට් අනුමැතිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මේකෙදී සංචාරක සංවර්ධන අධිකාරියේ මොබයිල් ඇප්ලිකේෂන් එකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා ප්‍රොසෙස් එකත් එකට සම්බන්ධ කරන්න වෙනවා, ලින්ක් කරන්න වෙනවා. නමුත් මේ ආයතන දෙක අමාත්‍යාංශ දෙකක් යටතේ නැ හින්දා ඒ සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍යයි. ඉතින් කැබිනට් අනුමැතිය සඳහා අදාළ ඉල්ලීම් පත්‍රිකාවක් හැටියට අපි අදාළ මිනිස්ට්‍රි එකට යොමු කරලා තියෙන්නේ. ඒක ලැබිච්ච විගසම මොබයිල් ඇප් එක ඉමිග්‍රේෂන් ඔන්ලයින් වීසා ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙනවා. එතකොට යම් පුද්ගලයෙක් තමුන්ගේ වීසා එක ඇප්ලයි කරන්න ගියාම ඉස්සෙල්ලාම කියන්නේ SLTD එකේ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අර මම ඉස්සෙල්ලා කියපු කාරණා ටික සම්පූර්ණ කරන්න ඕනේ කියලා. එතකොට පුද්ගලයෙක්ට වෙනවා මොබයිල් ඇප් එක කරා අපේ දැන් safe and secure certified service providers ලා මොබයිල් ඇප් එකට අපි ඇතුළත් කරනවා. එතකොට සංචාරකයන්ට පුළුවන් ඒ සම්බන්ධ සේවා සපයන්නන්ගෙන් තමුන්ට ඉන්න ඕන හෝටලය තෝරගන්න, නැත්නම් තමුන් වැඩ කරන්න ඕන travel agent එක තෝරගන්න. සහ ඒ සඳහා අදාළ ගෙවීම කරන්න. ඊට අමතරව PCR සඳහා අදාළ ගෙවීම කරන්න. තමුන්ට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් කොවිඩ් කවර් වෙන ඒ පිළිබඳව සනාථ කිරීමක් කරන්න පුළුවන්. එසේ නැත්නම් අපි සපයන සේවාව හරහා ඉන්ෂුරන්ස් කවර් එකක් ලබාගෙන මේ සියලු දේව සම්පූර්ණ කරලා තමුන් අර මම ඉස්සරහා කියපු කාරණාවලට එකඟයි කියලා කන්ෆර්ම් කරුවාට පස්සේ උන්ට හම්බ වෙනවා රෙෆරන්ස් නම්බර් එක. ඒ රෙෆරන්ස් නම්බර් එක අත්‍යවශ්‍ය වෙනවා තමුන්ගේ ඔන්ලයින් වීසා එක ප්‍රොසෙස් කරන්න. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් වීසා එකක් ලබා ගන්නවා නම් අපි ඔය ලින්ක් කිරීම හරහා අපිට තහවුරු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ පුද්ගලයා safe and secure certified hotel book කරලා තියෙනවා, PCR වලට ගෙවලා තියෙනවා, ඉන්ෂුරන්ස් කවර් එකක් තියෙනවා, අපි අර කියපු කාරණාවලට එකඟ වෙලා තියෙනවා කියන එක කන්ෆර්ම් කෙරුවට පස්සේ තමයි ඔහුගේ වීසා එක ප්‍රොසෙස් වෙන්නේ. ඒතකොට වීසා එකක් හම් වෙනවා කියන්නේ මේ සියලුම කාරණා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි පළවෙනි පරිච්ඡේදය හරහා අපි විස්තර කරන්නේ සංචාරකයෙක්ට දැන ගැනීම පිණිස කොහොමද තමුන්ගේ සංචාරය සැලසුම් කිරීමේදී ඒ ක්‍රියාපටිපාටය අනුගමනය කරන්න කියන එකත් සම්බන්ධයි. ඊළඟට දෙවන චැප්ටර් එකට නැත්නම් දෙවන පරිච්ඡේදයට ආපුවම අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ තමුන් මේ රටට ඇතුළු වෙන ගුවන් තොටුපළේදී මත්තල වේවා, කටුනායක වේවා, රත්මලාන වේවා සංචාරකයෙකුත් ගුවන් තොටුපළ ඇතුළත සේවා සපයන අනිත් සියලුම සමාජිකයන් duty free shops වල සේවකයන් වෙන්න පුළුවන්, cleaning සේවකයන් වෙන්න පුළුවන්, බැංකු සේවකයන් වෙන්න පුළුවන්, එයාර්ලයින් crew එක වෙන්න පුළුවන්. මේ හැම පුද්ගලයෙක්ම රටට ඇතුල් වීමේ පර්යන්තය තුළදී කොහොමද වගකීමක් ඇතිව අර මම ඉස්සලා කියපු කාරණා පහ ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව තමයි අපි දීර්ඝ වශයෙන් එක් සේවා සපයන සෙක්ෂන් එක අරන් දෙවන පරිච්ඡේදය හරහා විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. එතනින් අපි බේසිකලි සංචාරකයා වගේම ඇතුල් වීමේ පර්යන්තය ඇතුලේ විවිධාකාර වූ සේවා සපයන සේවක මහතුන් සහ මහත්මීන්ව ආමන්ත්‍රණය කරලා ඔවුන්ගෙන් අපි ඒ බලාපොරොත්තු වන වගකීම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අපි පැමිණෙනවා තුන්වෙනි පරිච්ඡේදයට. විශේෂයෙන්ම ගුවන් තොටුපළේ සිට නවාතැන් පොළ දක්වා රට ඇතුළත සංචාරය කිරීමේදී කොහොමද දරන්නේ කියන එක. මෙතනදී අපි ආමන්ත්‍රණය කරන්නේ ඒ කාර්යයට උර දෙන ඔබතුමන්ලා විශේෂයෙන්ම තමුන්ගේ තමුන් වාහන ඇතුළත සංචාරකයා වරයි යද්දී යම් තැනක ඇට්‍රැක්ෂන් එකක් වේවා, ඇක්ටිවිටි එකක් වේවා, නැත්නම් යම් අවස්ථාවකදී පාරායිනේ අපේ සර්ටිෆයිඩ් සේවාවක් ලබා ගන්නට අපි කියන්නේ මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එකෙන් අවසරය ලබා දුන්නොත් එවන් ස්ථානයක නවත්තලා නැවතත් වාහන ඇතුළත ගැනීමේදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, අපි මොනවද පිළිපදින්න ඕනේ, අපි මොනවද නොකළ යුත්තේ කියන එක පිළිබඳව ඉතාමත්ම සරලව පැහැදිලිව ඉදිරිපත් කිරීමක් තමයි තුන්වෙනි පරිච්ඡේදය හරහා අපි කරන්නේ. ඊළඟට හතරවෙනි chapter එකේදී අපි basically කතා කරන්නේ නවාතැන් සේවා සපයන්න. නැත්නම් accommodation sector නැත්නම් hotels
සහ අනිකුත් නවාතැන් පහසුකම් සපයන්නට. මේක තමයි මම හිතන්නේ අපේ ගයිඩ්ලයින් එකේ 50%කට වැඩිය ප්‍රමාණයක් ආවරණය වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ accommodation sector එක තමයි වැදගත් කියලා. නමුත් එතන ඉච්ඡර ප්‍රමාණයක් ආව වෙන්නේ accommodation sector එකේ තමයි වැඩියෙන්ම කාලයක් ගත කරන්න තියෙන්නේ. එතන අංශ ගොඩක් තියෙනවා. හෝටල් එකට ඇතුල් වීමේ ඉඳන් රිසෙප්ෂන් එක, කාමර, වෙන pool, gym, spa වගේ සේවාවන්, රෙස්ටෝරන්ට් එක, හෝටලේ ඇතුලේ කිචන් එක, ස්ටාෆ් accommodation එක, හෝටලෙන් වේදුරු මාතුන් සඳහා යම් පහසුකම් සපයනවා නම් ඒ සපයන පහසුකම් මේ හැම දෙයක්ම අපේ හතරවන පරිච්ඡේදය හරහා කවරණය කරලා තියෙනවා. ඩීටේල්ව එක සෙක්ෂන් එකේ කිචන් එක ගත්තොත් කිචන් එකේ හැම කාර්යයක්ම කොහොමද අර මම ඉස්සෙල්ලා කියපු කාරණා පහ ඇතුළත ඉඳන් ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි කියලා තියෙන්නේ. පස්වෙනි chapter එකේදී අපි කතා කරනවා අනෙකුත් සේවා සපයන්න. ඒ කියන්නේ අපි මෙතනින් කතා කරන්නේ ඇත්තටම හෝටල් වලින් එළිය තියෙන රෙස්ටෝරන්ට් එකක් වෙන්න පුළුවන්, ජිම් එකක් වෙන්න පුළුවන්, ස්පා එකක් වෙන්න පුළුවන්, තියටර් එකක් වෙන්න පුළුවන්, shopping mall එකක් වෙන්න පුළුවන්, පාරායිනේ තියෙන කඩයක් වෙන්න පුළුවන්, වෙන්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්, ෆැමිලි උතුරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැත්නම් සංචාරක එළියට බැලලා තමුන් නිකන් හැන්දෑවක් පොඩ්ඩක් ඇවිදින්න යන ලෝකල් කමියුනිටි එක වෙන්න පුළුවන්. මේ සමහර දේවල් මේ වෙලාවේ අපිට ක්‍රියාත්මක කරන්න අවසරය නැති වෙන්න පුළුවන්. නමුත් අපි යම් මොහොතක මේ යම් අවසර ලැබුණොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලිව ඔය හැම අංශයක්ම කවර වෙන විදිහට පස්වෙනි පරිච්ඡේදය හරහා ඒ අදාළ සේවා සපයන්නන්ටත් සේවා සපයද්දී ඒ සමග ගැටෙන අනිකුත් පුද්ගලයන්ට මම ගැටෙද්දී කියද්දී වෙන්න පුළුවන් සංචාරකයා සුපර් මාකට් එකක යද්දී සංචාරකයා කියන එක්කෙනා එක පාර්ශවකරුවෙක් වෙනවා. සුපර් මාකට් එකේ ස්ටාෆ් එක තව පාර්ශවකරුවෙක් වෙනවා. සුපර් මාකට් එකේ ඇතුළේ වයමමයි වගේ සාමාන්‍ය පුරවැසියන් අනිත් පාර්ශවකරුවෝ වෙනවා. මේ හැම පාර්ශවකරුවෙක්ම අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා. තමුන් කොහොමද එවන් අවස්ථාවකදී ආරක්ෂා වෙලා කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන්. ඊළඟට 6 වෙනි පරිච්ඡේදයේදී අපි දීර්ඝ වශයෙන් කතා කරනවා DMCs නැත්නම් travel agents, tour groups සහ tour crews. tour crew එකක් කියපුවම අපි basically cover කරන්නේ විදුලි මාත්‍යා, සහායකයා, ඒ වගේම guide සහ translators ලා ඉන්නවා ඒ පුද්ගලයන්. ඒ හැම කෙනෙක්ම සංචාරකයක් ඇතුළේදී තමුන් කොහොමද වගකීම දරන්නේ, කොහොමද ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ, කොහොමද තමුන්ට සේවාව ලබා දෙන ආයතනය travel agent වේවා නැත්නම් tour operator වේවා නැත්නම් හෝටලයක් වේවා, මොකද මේ කොවිඩ් වාතාවරණයේදී ඔබතුමන්ලාගේ සේවය සමාජයට ඩිරෙක්ට්ලි නවාතැන් පහසුකම් සපයන්නට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී කොහොමද ඔබතුමන්ලා ඒ පාර්ශවයත් එක්ක ඩීල් වෙන්නේ කියන එක පිළිබඳව තමුන් සංචාරයක් අවසන් කරලා සංචාරකයන්ව එයාපෝට් එකෙන් බස්සලා තමුන්ගේ නිවස කරා යද්දී නිවාසියන්ව කොහොමද ආරක්ෂා කරන්න වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි 6 වෙනි පරිච්ඡේදය හරහා අපි ආවරණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. 7 වෙනි පරිච්ඡේදයේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන සංචාරකයෙක් යන්න පුළුවන් අනිකුත් ස්ථාන, ඒ කියන්නේ attractions වෙන්න පුළුවන්, සීගිරිය, දලදා මාලිගාව නැත්නම් පින්නවල වගේ attractions වෙන්න පුළුවන්, නැත්නම් activity centers වෙන්න පුළුවන්, whale watching, water sports, මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙද්දී මේ ස්ථානවලදී කොහොමද සංචාරකයා ඒ සේවා සපයන්නනු තමන්ගේ වගකීම අර කාරණා පහ ඇතුළතදී ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි අපි 7 වෙනි පරිච්ඡේදය හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබතුමන්ලා දන්නවා මේ attractions සහ activity places හුඟක් වෙලාවට ඩිරෙක්ට්ලි සංචාලක සංවර්ධන අධිකාරියේ නියාමනයේ යටතට වැටෙන්නේ මෙවන් ආයතන හුඟක් විවිධ අමාත්‍යාංශ සහ විවිධ සේවා සපයන්නන්ගේ යටතේ ඉන්නේ. නමුත් මේ මාර්ග උපදේශනය අපි ඉදිරිපත් කරද්දී අපිට හැකියාවක් ලැබුණා මේ සේවා සපයන සීගිරිය ගත්තොත් Central Cultural Fund නැත්නම් Botanical Gardens ගත්තොත් ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එක, zoos ගත්තොත් zoological department එක, මේ හැම ආයතනයක්ම මේ කර්තව්‍යයේ පාර්ශවකරුවන් කරගන්න. එතකොට අපිට එතුමන්ලාගේ අදහස් එක තමයි 7 වෙනි පරිච්ඡේදය එතුමන්ලාගේ
ස්ටාෆ් එකට ගයිඩ්ලයින් එකක් හැටියට අපි ඩෙවලොප් කරලා තියෙනවා. ඊළඟට 8 වෙනි පරිච්ඡේදය ගත්තොත් අපි ආමන්ත්‍රණය කරන්නේ regional, provincial, local tourism සහ අනිකුත් සංචාරක සේවාවට සම්බන්ධ ඩිපාර්ට්මන්ට් සහ ආයතන සඳහා මොකද අපි ගයිඩ්ලයින් එකක් හැදුවට පස්සේ අපි සර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකක් ඉදිරිපත් කරුවට පස්සේ සර්ටිෆිකේට් එකක් ලබා ගන්න පුළුවන් යම් පුද්ගලයෙක්ට ඒක ඒ වෙලාවේ ක්‍රියාත්මක කළා ඊට පස්සේ ඒක හිමිට මගහැරලා දාන්න පුළුවන්. ඉතින් අපි මේ regional, provincial, local bodies වලින් අපි බලාපොරොත්තු වෙනවා අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න spot audits, unannounced assessments සේවා සපයන්නගේ කරලා ඔවුන් මේවා හරියටම ක්‍රියාත්මක කරනවද නැද්ද පිළිබඳව අපිට දැනුවත් වීමක් ලබා දීම ආරම්භ. මෙතනදී වැදගත් වෙන්නේ local body එකකට හරි regional body එකකට හරි වගකීමක් තියෙනවා. තමුන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව ඉස්සලම ක්‍රියාත්මක කරන්න. එතකොට තමුන්ගේ ප්‍රදේශයේ තියෙන සංචාරක සේවා සපයන්නේ වගකීමකින් තොරව ක්‍රියාත්මක කරනවා නම් ඒකේ අවදානම යන්නේ අදාළ local community එකට. ඔන්න ඔය පණිවිඩය හරහා තමයි අපි එතුමන්ලාගේ සහයෝගය ලබා ගැනීමට ක්‍රියාත්මක වෙලා ඒ කර්තව්‍ය අපිට යම්තාක් දුරකට සාර්ථකව කරන්න පුළුවන් වුණාට pilot projects හරහා හෝ local tourism හරහා අපිට complaints හම්බෙනවා විවිධාකාර පාර්ශවයන්ගෙන් මෙන්න මේ පුද්ගලයා මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන්නේ. එතකොට 9 වෙනි පරිච්ඡේදයේදී අපි උත්සාහ කරන්නේ ඔය වගකීමම කොහොමද තවත් අංශයකට ඒ කියන්නේ විවිධ හමුදාවට ශ්‍රී ලංකා පොලිසියට සංචාරක පොලිසියට ඊට අමතරව පෞද්ගලික සහ රාජ්‍ය මට්ටමේ ආරක්ෂක සේවා සපයන්න නැත්නම් security guardsලාට මේ වගකීමම ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් අපි හිතමු හෝටලයක security guard කෙනෙක් ඉන්නවා private security firm එකකින් දාපු ආයතනයේම එතුමා කොහොමද තමුන් දකින වැරදි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්නේ. මොකද තමුන් වැඩ කරන ආයතනයේ බව වැරදි දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන් මේකේ අවදානමක් ඉස්සලම තමුන්ටත් දෙනවයි කියන එක පිළිබඳව අවබෝධය තමයි අපි ලබා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මේ හැම පුද්ගලයෙක්ටම අපි කියලා තියෙනවා ඔබතුමාලා වාහනයක සංචාරකයන් අරගෙන යද්දී ඔය කියන ආයතන සංචාරක පොලිසියට නැත්නම් ශ්‍රී ලංකා පොලිසියට නැත්නම් ත්‍රිවිධ හමුදාවට හැකියාව තියෙන ඔබතුමාලාගේ වාහනේ නවත්වලා මේක හරියට වෙනවද ඔබතුමාලා හරියට ලයිසන්ස් ඇතුවද ගමන් කරන්න කියන එක සොයා බලලා මේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි එතුමාලාට කියලා තියෙනවා කොහොමද දැනුම් දීම කරන්න ඕනේ අදාළ ඉන්ෆර්මේෂන් එක කියලා. එතකොට 10 වෙනි පරිච්ඡේදයේදී අපි කතා කරන්නේ අවසාන වශයෙන් සංචාරකයා රටින් පිට වෙද්දී පිටවීමේ පාඩම්ත ඇතුළතදී අර ඉස්සෙල්ලා ඇතුල් වීමේ පාඩම්ත වගේම එතන ගැටෙන විවිධ පුද්ගලයන් ස්ටාෆ් සහ ආයතන වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරලා මේ අවසාන ක්‍රියාමාර්ගයත් අපි සාර්ථකව කොහොමද නිම කරන්න කියන්නේ. ඒ ගයිඩ්ලයින් එක ඔබ තමයි බේසිකලි පරිච්ඡේද 10ක් හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ 10 හරහා ඉදිරිපත් කරපු ගයිඩ්ලයින් එක ඊළඟ වැදගත්ම පුරක උනේ මේ ගයිඩ්ලයින් එක ඒක ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට සම්බන්ධ කිරීම නැත්නම් කනෙක්ටිවිටි එක හරියට ඇති කිරීම. ඉතින් ඒකේ වැදගත් කාර්යයක් තමයි මේ අපි දැන් ක්‍රියාත්මක කරන අවයර්නස් සෙෂන් එක. මොකද ගයිඩ්ලයින් එක කියවද්දි සමහර පුද්ගලයන්ට හිතෙන්න පුළුවන් මේක මට අදාළ නැහැ නැත්නම් මේක යම් යම් ක්ෂේත්‍රවලට විතරයි වැදගත් වෙන්නේ කියලා නෑ. මේක සංචාරක කර්මාන්තයේ හැම සේවා සපයන්නෙක්ම අවලංගු වෙන පරිදි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. සංචාරක කර්මාන්තය කියන්නේ ලොකු චේන් එකක් වගේ දම්වැලක් වගේ. මේ දම්වැලේ පුරුක් ගොඩක් තියෙනවා. හෝටල් කියන එක පුරුකක් විතරයි. right? දැන් ඔය පයිලට් ප්‍රොජෙක්ට් එක අලා අපි දැකපු දෙයක් තමයි උගාක් තැන්වලදී අපේ මිනිස්සු යම් දේවල් ක්‍රියාත්මක කරුවේ නැහැ. right? ඒකේ ප්‍රතිඵලයේ රිස්ක් එක කොතනදී කොයි වෙලාවද මතුවෙන්නේ කියලා අපිට දැන් බලාගෙන ඉන්න වෙලා තියෙන නැත්තක තමයි. අපි ගයිඩ්ලයින් එකක් ඉදිරිපත් කරලා අපි මේ අවයර්නස් සෙෂන්ස් කරලා අපි තවත් පියවරක් ඉස්සරහට තියලා අවයර්නස් සෙෂන්ස් කෙරුවට පස්සේ අපි කිව්වා මේකට සූදානම් පුද්ගලයන්ට සර්ටිෆිකේෂන් එකකට ඇප්ලයි කරන්න. සූදානම් නම් පමණක්. එතකොට ඇප්ලයි කරලා අපි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන ආයතනයක් කරා මේ වෙනකොට KPMG කියන ආයතනය හරහා
ඒ ඔඩිට්ස් කරගෙන ගිහිල්ලා අපි අවශ්‍ය සාතිකය ලබා දෙනවා. සාතිකය ලබා දීලා අපි එතනින් අවසන් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ රීජනල්, ප්‍රොවින්ෂනල් සහ ලෝකල් බොඩිස් හරහා ආරක්ෂක සේවා සපයන්නන් හරහා ත්‍රිවිධ හමුදාවහත් අපි ස්පොට් ඔඩිට්ස් ටයිම් ටු ටයිම් කරනවා. කරලා මේක නැවත නැවත ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද කියන එක මොනිටර් කරනවා. ඊටත් අමතරව සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අපි සර්ටිෆයි කරපුවම එතුමන්ලට ලබා දෙන සහතිකයේ තියෙනවා QR කෝඩ් එකක්. ඒක එක ආයතනයකට විතරක් අදාළ QR කෝඩ් එකක්. ඒකට ඕනම පුද්ගලයෙකුට ඒ QR කෝඩ් එක ස්කෑන් කරොත් ඒ අදාළ සහතික කරන ලද ආයතනයේ සියලුම විස්තර තමන්ගේ ෆෝන් එකට ගන්න පුළුවන්. එතකොට ඔබතුමාගේ ආයතනය අපි සහතික කරලා තියෙනවා නම් අපිට හෙට මෙතුමා ඇවිල්ලා කම්ප්ලේන්ට් කරනවා නම් ඔබතුමා අදාළ දේවල් හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා අපි ඒක අපේ ටීම් එකක් ඇතුළේ වෙරිෆයි කරගෙන ඇත්තටම එතුමා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒවා ඉතාමත්ම ක්‍රිටිකල් දේවල් නම් අපිට සිද්ධ වෙනවා එතුමාගේ සහතිකය අවලංගු කරන්න. එතකොට සහතිකය අවලංගු කරපුවාම එතුමා ගාව සහතිකය ඇත්තටම තියාගෙන හිටියත් වැඩක් නැහැ. ඔබතුමා ගිහිල්ලා ස්කෑන් කළොත් එතන පෙන්නන්නේ මේක කැන්සල් කරපු සහතිකයක් ඇටියට පමණයි. ඉතින් ওই QR කෝඩ් එක අර අපි බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි හොර සහතික නිකුත් කිරීමේ හැකියාව අපි නැති කරලා තියෙනවා. ඒක අපිට ඕනම වෙලාවක සහතිකය කැන්සල් කිරීමේ හැකියාව තියෙනවා ෆිසිකලි සහතිකය ඔබතුමාලා සතු වුණා. තුන්වෙනි නිසා වැදගත් දේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්පොට් ඔඩිට්ස්. අපි ආයතන කීපයක් සහ විවිධ හමුදාවත් පොලිසියත් ආරක්ෂක හරහා කරන්න බලාපොරොත්තු වෙද්දී ඒ අවස්ථාවම අපි තමුන්ගේ හෝටලයට හෝ තමුන්ගේ ට්‍රැවල් ඒජන්සි එකට හෝ තමුන් අදාළ ගයිඩ් එක්ක ගැටෙන ඕනෑම පුද්ගලයෙකුට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද QR කෝඩ් එක ස්කෑන් කරුවාට පස්සේ එතුමන්ලාගේ විස්තරය ඇතුල් වෙන පිටුවේ අවසානයේදී තියෙනවා report any violations. තමුන් යමක් ක්‍රියාත්මක මේ පුද්ගලයා යමක් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ඔබ හිතනවා නම් මේක report කරන්න කියලා. ඒක ක්ලික් කරපු ගමන් හෝටලයක් නම් හෝටලේ අදාළ අංශ කීපයක් තියෙනවා. room service, lobby, pool, gym, bar, kitchen, restaurant. තමුන්ට අදාළ drop downs ඔක්කොම එනවා. ඒකෙන් restaurant එකේ මිනිස්සු distance නැතුව ඉඳලා තියෙනවා නම් නැත්නම් බුෆේ එකක් දාලා තියෙනවා නම් මිනිස්සු බෙදාගෙන කරන ඕනම පුද්ගලයෙක්ට පුළුවන් පින්තූරات එක්ක ඕනම ෆොටෝ එකක් එක්ක නැත්නම් වචනයෙන් ලියලා ඒක report කරන්න. report කරපුවම අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ක්‍රියාමාර්ග ගන්න එක සත්‍යයි කියලා පැහැදිලි වුණොත් අපි අදාළ සර්ටිෆිකේෂන් එක කැන්සල් කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර. සංචාරක රියදුරු මහතුන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවන් awareness sessions කිරීම හරහා අදාළ සංගම් වලින් තමුන්ගේ මේ සමාජිකයන් මේ awareness session එකකට සහභාගී වෙලා අදාළ දැනුම ලබා ගන්නයි කියලා අපි සාහිතික කරගත්තට පස්සේ අපි ඔබතුමන්ලාට පොඩි සාහිතිකයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මෙවන් දැනුවත් වීමේ සම්මන්ත්‍රණයට සහභාගී වුණා කියලා. ඒක සාහිතිකය මහා ලොකු එකක් නෙමෙයි තමුන්ගේ වාහනේ ඩිස්ප්ලේ කරන්න පුළුවන් සයිස් එකක්. එතකොට සංචාරක කර්මාන්තය පටන් ගත්තම කොවිඩ් වාතාවරණය යටතේ අපි කියන්නේ සංචාරක ගමන් පහසුකම් සපයන්න පුළුවන් එවන් awareness session එකට සහභාගී වෙච්ච සමාජිකයන්ට පමණයි. ඒ වගේම එවන් සමාජිකයන් අර certified guide මාතෙක් සමග ගමන් කළ යුතුයි කියන්නේ. එතකොට මෙතනදී දැන් ඔයගලන්ට හුඟක් මතුවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි දැන් ලංකාවේ මේ දවස්වල කතා වෙන දෙයක් තමයි මේ pilot project. right? pilot project එක ඇත්තටම guideline එකක් හැදුවා, awareness sessions ක්‍රියාත්මක වෙනවා, certification process එකක් යනවා. මේ හැමදේම අපි යම් පදනමක ඉඳන් කෙරුවේ. නමුත් pilot project එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගිකව මේ අත්දැකීම් කරද්දී මොනවද වෙනස් වෙන්න ඕනේ, මොනවද මෙතනින් අපිට වෙන mistakes, මොනවද අපි මේවා හරියට ක්‍රියාත්මක කරන්න කියන එක දකින්න එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ pilot project එක අපි බලාපොරොත්තු වුණාට වඩා ඉතාමත්ම ඉක්මනින් අපි මත අදාළව pilot project එක. right? අපි මීට වැඩිය plan කරලා කරන්න තිබුණ pilot project එකක්. නමුත් අපි විනාශමකව බලන්නේ නැහැ. නමුත් ඇත්ත කතන්දරේ තමයි මේ අවස්ථාවේදී අපිට ඉගෙන ගන්න ඕන දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. මේ pilot project එකේ යද්දී
SLTDA ටීම් එකක් සම්පූර්ණයෙන්ම ඔය ටූරිස්ට්ලත් එක්ක බේස් වෙලා හිටියා. නමුත් පයිලට් ප්‍රොජෙක්ට් එකේදී අපේ ඔබ්සර්වේෂන්ස් අපි දැකපු දේවල් තමයි පුද්ගලයන් ඇත්තටම තමුන්ගේ වගකීම 100% ක්‍රියාත්මක කිව්වේ නැහැ. ඕක තමයි ඇත්තටම සංචාරක කර්මාන්තේ පටන් ගත්තම අපිට තියෙන ලොකුම රිස්ක් එක. අපේ සහතික නිකුත් කරපු හෝටල් පවා සංචාරකයන් දැක්කම කලබල වෙලා පැනික් වෙලා වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම පළවෙනි දවසේ. මොකද දැන් කියන්නේ පළවෙනි PCR එක ගන්නෙන්නේ එයාපෝට් එකේදී නෙමෙයි. අපි මුලටම ගයිඩ්ලයින් එකේ අපි හෙල්ත් මිනිස්ට්‍රි එකේ කතා කරේ PCR එක එයාපෝට් එකේ අරගෙන රිසල්ට් එක එනකන් එක තැනක තියලා ඊට පස්සේ ක්ලියර් වුණාට පස්සේ අදින්න. නමුත් දැන් ඕක ක්‍රියාත්මක වෙන්නේ එහෙම නෙමෙයි. තමුන් කියන පළවෙනි හෝටලෙට ගිහිල්ලා හෝටලේ තමයි සාම්පල් එක දෙන්නේ. right? එතකොට ඔබතුමාලා වාහනයක රැගෙන යනවා නම් ඔබතුමාලා රැගෙන යන්නේ කොවිඩ් තියෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙන පුද්ගලයෙක් කියන එක පළවෙනියෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඕක නොදැන ඔයගලන් සාමාන්‍ය පාස්වෙන් හැසිරුවොත් එකක් ඔබතුමාව අනතුරේ දාගන්නවා. දෙක අර ගෲප් එක ඇතුලේ එක්කෙනෙක්ට තිබුණා ඉතුරු පුද්ගලයන් සියලු දෙනාටම අනතුරේ දාගන්නවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි අනතුරක් නැද්ද ඒගොල්ලෝ ඔක්කොම එකට එක ෆ්ලයිට් එකේනේ ආවේ කියන්නේ. නමුත් වෛද්‍ය මතය තමයි ෆ්ලයිට් එකක් ඇතුලේ එයාර් සර්කියුලේෂන් එක වෙන්නේ අපේ කාර් එකක් ඇතුලේ නැත්නම් බස් එකක් ඇතුලේ වෙන හොරිසොන්ටලි නෙමෙයි මේ තිරස් අතරට. එතකොට තියෙන අවදානම අවමයි කියන එක තමයි වෛද්‍ය මතය. එතකොට ඒකෙන්ද තමයි ඒගොල්ලෝ ෆ්ලයිට් එක පේෂන්ට් කෙනෙක් මතුනොත් ඊට ඉස්සෙල්ලා ඉන්න රෝ එකේ ඊට පස්සෙල්ලා ඉන්න පේලේ පුද්ගලයා පමණක් අයිසොලේට් කරන්නේ අනිත් අයට ඒක මතුවීමේ අවදානම අවමයි. නැත්තේ නෑ අවමයි කියන මතය තමයි ඉන්නේ. හැමතිස්සෙම අවදානමක් තියෙනවනේ. ඕනම තැනක මෙතන ඉස්සරහ කෙනෙක් ඉඳි පිටිපස්සේ කෙනෙක්ට පොඩි chance එකක් තියෙනවා. නමුත් ඒ අවස්ථාව අවමයි කියන මතය. ඉතින් ඔය මතයෙන් ඉඳන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන වැදගත් වෙන්නේ අපි මේවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා තමුන් පෞද්ගලිකව ඒ සඳහා වගකීම ගන්න එක. අපිට එදා පළවෙනි දවසේ රාත්‍රියේදී සිද්ධ වුණා සියලුම හෝටල් පළවෙනි දවසේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ හෝටල් වල GMස්ලා කතා කරලා මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ මේක පහුවෙනිදා උදේ වෙද්දී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන කියන මතයට එන්නේ. හොඳ දේ තමයි හුඟක් හෝටල් වලට පුළුවන් වුණා ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයටපත් වෙන්න. නමුත් ඊයේ පෙරේද අපි දැක්ක ආයෙත් එක්ස්කර්ෂන්ස් යද්දී මිනිස්සු වගකීමකින් තොරව හැසිරෙච්ච විදිහ. right? මොකද මම ඉස්සලා කිව්වා වගේ අපි මේකට සෑහෙන කැප වෙලා මටත් වැඩිය මගේත් එක්ක වැඩ කරපු කණ්ඩායම කැප වෙලා වැඩ කරුවා. ඉතින් මේකේ හරියට ක්‍රියාත්මක කරනවා කියන එක තමයි අපේ වැදගත්කම. දැන් මම මේක ක්‍රියාත්මක කරද්දී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මම යසුමානෙත් අනුරාධපුර කල්පිටිය පැත්තේ ඉඳලා ආවේ. මේ වගේම බෑලන්ස් සෙෂන්ස් කරලා අපිට හම්බෙන ලොකුම අභියෝගය තමයි දැන් අපි මේ කතා කරගෙන යන මේවා සමාන දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ කියන්නේ. ඒ බලාපොරොත්තුව සහ අපේ ආයතනයේ බලාපොරොත්තුව සංචාරක කර්මාන්තේ තවත් ආරක්ෂාකාරී විදිහට ආරක්ෂා කරනවා. ඉතින් මේ පයිලට් ප්‍රොජෙක්ට් එකේදී අපි ඒක දැක්කේ නැහැ. රයිට්? රජය නියෝජනය කරපු පුද්ගලයෝ පවා ෆේස් මාස්ක් එකක් දාන්න නැතුව අතට දීලා සංචාරකයන් පිළිගත්තා. ඕක තමයි ඇත්ත කතන්දර. නමුත් අපි ගයිඩ්ලයින් එකක් ක්‍රියාත්මක කරනවා නම් මේ අපි ඔක්කොම වියදම් කරන්නේ රජයේ සල්ලි. මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් මේක අපි මේ විදිහට අවයර්නස් සෙෂන් දීලා ක්‍රියාත්මක කරද්දී සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක තේරුමක්. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉදිරිපත් වෙන්නේ අපි අදටත් ක්‍රියාත්මක කරන් යනවා ජනවාරි මාසෙ වෙද්දී අපිට ඇත්තටම අපි නොවැම්බර් මාසෙ නම් හරියට පටන් ගන්න හොඳ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා මේක ඉදිරියට යන්න තිබුණා. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කලබලය කරපුවම වෙන්නේ අපි තියපු අඩිය අපිට අඩි 5ක් විතර එකපාර පස්සට ගන්න වෙලා ආයෙත් හිටපු තත්ත්වයට වැඩිය අවාසනාවන්ත තත්ත්වයකට යන්න වෙනවා. right? නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඍණාත්මකව නෙවෙයි අපි මේකෙන් ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා. right? යම් පුද්ගලයෝ යම් දේවල් පිළිපැද්ද නැති වෙන්න පුළුවන් ඒ මිනිස්සු නොදන්න හින්දා. නමුත් අපි ට්‍රේන් කරපු අපි සර්ටිෆයි කරපු හෝටල් පවා යම් දේවල් පිළිපැද්දෙන. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. right? හොඳ දේ තමයි ඒක කියලා දුන්නාට පස්සේ මිනිස්සු සාමාන්‍ය පැය 3-4ක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට ආවා. නමුත් ඩැමේජ් එකක් වෙනවා නම් අර වෙච්ච කාලේ ඇති ඩැමේජ් එකක් වෙන්නේ. ඕක තමයි මම ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ කිසිම තැනක අපිට කෙටි මාර්ගයක් ෂෝට් කට් එකක් ගන්න බෑ මේ වාතාවරණය.
ඔයා කොවිඩ් රෝගීන් 10ක් මැද්දේ ඉඳන් ආරක්ෂා වෙලා එන්න පුළුවන් ඒක වගේ chance එක. right? ඔයා කිසි දෙයක් පිළිපදින්න නැතුව කොවිඩ් රෝගීන් 10ක් මැද්දේ ඉඳන් රෝගය වැළඳෙන්න නැතුව එන්න පුළුවන් ඒක chance එක. නා ඔබගේ ශරීරයේ තියෙන හැකියාව. නමුත් හොඳම උදාහරණය තමයි සංචාරක කර්මාන්තය අපි අරින්න උත්සාහ කරද්දී අපිත් එක්ක වැඩ කරන්න ඒ දවස්වල හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරල්තුමා වන ડોક્ટર ජාසිංහ ડોක්ටර්ස්ලා සහ ප්‍රොෆෙෂනල්ස්ලා 22කින් යුතු කමිටුවක් පත් කළා. ඒ කමිටුවත් එක්ක තමයි අපි ගයිඩ්ලයින් එක ඩෙවලොප් කරන්න වැඩ කෙරුවේ. උතන හිටපු ප්‍රධාන වෛද්‍යවරයෙක් තමයි IDH ඒ කියන්නේ ප්‍රධාන කොවිඩ් රෝගීන් රඳවන ආයතනයේ වෛද්‍යතුමා ડોક્ટર ආනන්ද. नेतुमा තමයි ඇත්තටම ওই වෛද්‍යවරුන් අතරින් සංචාරක කර්මාන්තය අපේ හැකියාවට පටන් ගන්න ඕනේ කියන මතය හිටපු වෛද්‍යවරු. එතුමා කියපු දෙයක් තමයි අන්තිම මීටින් එකෙත් ඒ කියන්නේ මේ මාසයකට අඩු දැන් දෙසැම්බර් මාසේ පළවෙනි සුමානේ අපි හම්බෙච්ච වෙලාවට කියපු දේ තමයි අපි පටන් ගන්නතර කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ ටීම් එක තමයි මගේ කණ්ඩායම තමයි මුලින්දම කොවිඩ් රෝගීන් එක්ක දිගටම හිටපු කණ්ඩායම. නමුත් අද වෙනකොත් මගේ කණ්ඩායම එක පුද්ගලයෙක්වත් කොවිඩ් රෝගේ වැළඳිලා තියෙන එකම එක නර්ස් කෙනෙක් පමණයි. ඒ ඇතුලෙන් නෙමෙයි නමුත් එතුමිය ජීවත් වෙන ප්‍රදේශයේ. එතුමා කියන මතය තමයි අපි අදාළ කාරණා පහ හරියට ක්‍රියාත්මක කරනවා නම් වැළඳීමේ සම්භාවිතාවය ඉතාමත්ම අවමයි කියන්නේ. මේ පණිවිඩයම තමයි මට ඔබතුමාලාට දෙන්න තියෙන්නේ. කොවිඩ් රෝගියෙක් गाइडलाइन එකවත් සර්ටිෆිකේෂන් එකවත් කොහෙවත් අපිට සහතිකයක් දෙන්නේ නැහැ. එන හැම සංචාරකයෙක්ම කොවිඩ් වලින් තොරයි කියලා. දැන් මිනිස්සු පැනික් වුණා යුක්‍රේන් ගෲප් එකේ 6 දෙනෙක් කොවිඩ් පොසිටිව් වුණා. ඒක ඇත්තටම කලබල වෙන්න දෙයක් නෙමෙයි. කොවිඩ් රෝගීන් ඕනම වෙලාවක ඕනම තැනකින් මතුවෙන්න පුළුවන්. මෙතන ඉස්සරහා හෝටලෙන් කොවිඩ් රෝගියෙක් මතුණා. යා පැත්තේ තාජ් හෝටලෙන් කොවිඩ් රෝගියෙක් මතුණා. එතුමන්ලා publicly announce කරලා අපේ රෝගීන් මතුවලා තියෙන අපේ SLTD safe and secure hotel එකක්. ඒ වෙලාවේ ඇත්තටම අපේ ආයතනයේ සමහර අධ්‍යක්ෂකවරු පවා කලබල වුණා මේක අපිට හොඳ නෑ. මෙහෙම මේගොල්ලෝ දාපම මොකද්ද අපිට තියෙන වැලිඩිටි එක. හැබැයි ඒ වෙලාවේ අපේ සහ මගේ මතය උනේ මේක ඇත්තටම අපිට හොඳයි. මොකද ඔය හෝටල් දෙකෙන් එකක්වත් වැහුවේ නෑ රෝගියෙක් මතුණා කියලා. අය හතක් යද්දී හෝටල් දෙකටම පුළුවන් වුණා තමන්ගේ ඔපරේෂන්ස් ඒ වගේම කරගෙන යන්න. දෙක සහ most importantly ඒගොල්ලන්ට පුළුවන් වුණා අදාළ පුද්ගලයන්ව අයිසොලේට් කරන්න සහ පොකුරක් ඇතිවීම වළක්වන්න. අපි මේ හැමතිස්සෙම ක්ලස්ටර්ස් නැත්තම් කොවිඩ් පොකුරු ගැන කතා කරනවා. අනිත් හැම තැනකදීම අර අපි දන්නා ආයතන බැන්ඩෙක්ස් ආයතනය වේවා මාළු මාකට් එක වේවා හැමතැනින්ම ක්ලස්ටර්ස් නැත්තම් පොකුරු බියුනේ පුද්ගලයන්ට දැනුවත් වීම ලබා දීලා නොතිබුණේ. නමුත් මේ හෝටල් දෙකම අපේ සර්ටිෆයිඩ් හෝටල් හැටියට එතුමාලා දැනන් හිටියා කොහොමද රෝගියෙක් මතුවනොත් ඒක හැන්ඩල් කරන්නේ. ඉතින් ඕක තමයි වෙන්න ඕනේ. නමුත් රෝගියෙක් මතුවෙද්දී අපි අදාළ දේවල් ක්‍රියාත්මක නොකර හිටියා නම් එතන අපිට අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ගයිඩ්ලයින් එක අරා මම අර ඉස්සෙල්ලා කියපු කාරණා පහ තමයි ඔබතුමන්ලාගෙන ප්‍රතිබලාපොරොත්තු වෙන්නේ. ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ වාහනයක යද්දී කොහොමද ඩිස්ටන්ස් එක තියාගන්නේ කොහොමද හැමතිස්සෙම පුද්ගලයන්ව හැකි සෑම අවස්ථාවකදීම අත පුළුවන් තරම් හොදලා වාහන ඇතුළට ගන්න. එහෙම පහසුකමක් නොමැතිම අවස්ථාවකදී hand sanitizer එකක් පාවිච්චි කරන්න කොහොමද? ඒ වගේම ඒ hand sanitizer එකේ ප්‍රමිතිය හරියට 70%ක් ඇල්කොහොල් කියන එක සාහිත්‍ය කරගන්න ඕන නැත්නම් ඒක නිකන් දියඩයක් පමණක් වෙනවා. ඊට අමතරව හැමතිස්සෙම විමසිලිමත්ව ඉන්නේ කොහොමද යම් පුද්ගලයෙක් යම් ලක්ෂණ පෙන්වන්න කරනවාද කියලා. ඒ වගේම රෙකෝඩ්ස් මේන්ටේන් කරන්න කොහොමද? ওই කාරණා පහ තමුන්ගේ අදාළ රාජකාරී කොටසදී ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒක අපේ ගයිඩ්ලයින් එකේ යම් අදහස් දීලා ඇති. නමුත් ඒක එකම ක්‍රමය නෙමෙයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියලා මගේ දැනට කතාව අවස්ථාව කියලා මෙතුමාට දෙන්නම් අවස්ථාවක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න. හෝටල් වලට කියනවා යම් පුද්ගලයෙක් ඇතුල් වෙද්දී ටැප් එකක් දාන්න ඕනේ. තමුන්ගේ ආයතනය ඇතුල් වෙද්දී අත හොදලා ඇතුල් වෙන්න. ඒක ෆුට් ඔපරේටඩ් ටැප් එකක් වෙන්න ඕනේ. නැත්තම් සෙන්ස් ඔපරේටඩ් ටැප් එකක් වෙනවා නම් හොඳයි කියලා තමයි ගයිඩ්ලයින් එකේ තියෙන්නේ. ඉතින් ඔතනදී අපිට ආපු ප්‍රධාන අභියෝගයක් තමයි විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ හෝම් ස්ටේ වගේ සේවා සපයන්න
කිව්වා මේ ගයිඩ්ලයින් එක හදලා තියෙන්නේ ලොකු හෝටල් වලට විතරයි. මේකේ තියෙන රෙස්ටෝරන්ට්ස් ගැන කොහොමද කරන්න කියලා. අපේ මතය තමයි අපේ කියන්නේ මොකද්ද යමෙක් ඇතුල් වෙද්දී අත හොදලා ඇතුල් වෙන්න ඕනේ ආරක්ෂාකාරී. රයිට්? ඒකයි මම කියන්නේ අපිට ඔය ගයිඩ්ලයින් එක ඇතුලේ දාන්න පුළුවන් ඔප්ෂන්ස් ඔක්කොම දැමීමේ හැකියාවක් නැහැ. රයිට්? ඒතකොට හෝම් ස්ටේ එකදී අනිවාර්යයෙන්ම ටැප් එකක් හරි තියෙන්න ඕනේ එළියේ. රයිට්? ටැප් එකක් නැත්නම් ටැප් එකක් හයි කරන්න සිද්ධ වෙනවා. ඒක සිංක් එකක් වෙන්න ඕනෙත් නැහැ. ටැප් එකක් වෙන්න පුළුවන් වතුර බෑ ගන්න විදිහට මේවා කරන්න. එතන සබන් තියෙන්න ඕනේ. ඊට පස්සේ අතෝදලවට ෆුට් ඔපරේටර් ටැප් එකක් ගැනීමේ හැකියාවක් මේ වෙලාවේ නැත්නම් ඔබතුමාගේ නිර්මාණශීලීත්වය එතනට ගේන්න සිද්ධ වෙනවා. කොහොමද ටැප් එක අතින් අල්ල ඇරියට කමක් නැහැ. මොකද ඊට පස්සේ අත හොදනවා සබන් ගාලා. නමුත් වැහෙයිදී අතින් වහද්දී ආයෙත් අතින් අල්ලලා වහන්න බෑ. ඒකට අත හොදපු පර්පස් එක නැති වෙනවා. तो ඒකෙන්ද තමයි අපි ෆුට් ඔපරේටර් නැත්නම් සෙන්සර් ඔපරේටර් කියලා කියන්නේ. ඔය දෙකම කරන්න බෑ නම් පොඩි දෙයක් කරන්න පුළුවන්. ඔබතුමාට මේ පැත්තකින් කියන්න පුළුවන් නිතරම කවුරු හරි මොනිටර් කරන ටිෂුස් හරි මොකක් හරි දෙයක් අරක අල්ලලා ටැප් එක වහලා තියෙන ඩස්බින් එකට දාන්න පුළුවන්. ඒකට වට ෆුට් ඔපරේටර් ඕනෙත් නැහැ. සෙන්සර් ඔපරේටර් ඕනෙත් නැහැ. නමුත් අවශ්‍ය දේ අතේ ඉවරට පස්සේ යමක් ස්පර්ශ නොවීම කියන එකට ඔබතුමා වග බලාගෙන තියෙනවා. ඒ වගේම රෙස්ටෝරන්ට් එකක් ගත්තොත් අපි රෙස්ටෝරන්ට් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ලොකු හෝටලයක් ගත්තොත් රෙස්ටෝරන්ට්. හෝම් ස්ටේ එකක් ගත්තොත් තමුන් ආහාර ගන්න ස්ථානය තමයි අපි රෙස්ටෝරන්ට් කියන්නේ. ඒක තමුන්ගේ ගෙදර කෑම කපන මේසේ වෙන්න පුළුවන්. නමුත් මේ මේසේ දැන් තියෙන මෙහෙම ඉඳගෙන නම් එහෙම ඉඳ ගන්න බෑ කියන එක තමයි අපි ඩිස්ටන්ස් මේන්ටේන් කරන්න ඕනේ කියන එකෙන් කියන්නේ. ඉතින් මම හිතන්නේ ඔන්න ඔය අවධානය අවබෝධය තමයි ඔබතුමන්ලාගේ වැදගත් වෙන. වාහනයක් පාවිච්චි කරද්දී වාහනේ ගමන් කරන පුද්ගලයා නිතරම ස්පර්ශ කරන ස්ථාන තියෙනවා. ඒ ස්ථාන හැම ගමනාන්තයකින්ම පසුව සැනිටයිසර් යොදා ක්ලීන් කරන්න ඕනේ. ඩිස්ටන්ස් එක මේන්ටේන් කරන්න ඕනේ. ටෙම්පරේචර් එක චෙක් කරලා ගන්න ඕනේ. සිම්ප්ටම්ස් තියනවාද කියලා බලන්න ඕනේ. පුද්ගලයන් අනවශ්‍ය විදියට කිට්ටු නොවනවා කියන එකට වග බලා ගන්න ඕනේ. ඒක ඒ පුද්ගලයාගේ හිත නරක නොවන ආකාරයටත් නමුත් අදාළ දේ ක්‍රියාත්මක කරන ආකාරයක් කියන උදාහරණයක් ඇටියට යුක්‍රේනියන් ගෲප් එක ආපුවම මිනිස්සු ලොබිය පළවෙනි මිනිස්සු ලොබිය කරගෙන සිගරට් එකක් බොද්දී හෝටලේ මැනේජ්මන්ට් එකට ශක්තියක් තිබුණේ නැහැ. මේක මේ වෙලාවේ බොන්න එපා. මේක සුදුසු නැහැ කියලා. ඒක පළවෙනි මිනිස්සු එන්ටර්ටේන් කරපුවා විනාඩි 5ක් ඇති දෙවෙනි මිනිහෙක් එතනට ජොයින් වෙනවා. තුන්වෙනි මිනිහෙක් ජොයින් වෙනවා. ඊළඟට විනාඩි 5ක් විතරදී 4 දෙනෙක් විතර ඉන්නවා ඩිස්ටන්ස් වල මුකුත් නැතුව මාස්ක් එකකුත් නැතුව සිගරට් බිබි. ඉතින් මේ වගේ දේවල් තමයි ඔබතුමන්ලාගෙන් හරි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක කවුද සේවා සපයන්නේ කියන එක වැදගත් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කර්මාන්තය ඇවිල්ලා එක්තරා විශාල දම්වැලක් පුරු ගොඩක් තියෙනවා. ඒ පුරුකක් වැටෙන්නේ ශක්තිමත්ම පුරුකෙන් නෙවෙයි දුර්වලම පුරුකෙන්. right අපේ ඔපරේෂනල් ගයිඩ්ලයින් එකෙන් කියන්නේ හැම පුරුකක්ම ශක්තිමත් වෙන්න ඕනේ කියලා. හැබැයි යම් පුරුකක් කැඩුණොත් කැඩෙන්නේ පුරුක විතරක් නෙවෙයි සම්පූර්ණ දම්වැලම එතනින් කැඩෙනවා. right අපේ ඕනම සේවා සපයන්නේ පොඩි මිස්ටේක් එකක් කෙරුවොත් ඒකේ බලපෑම එන්නේ සේවා සපයන්නන්ට විතරක් නෙමෙයි මුළු සංචාරක කර්මාන්තයකට මේ බලපෑම එනවා. අත්ත කතන්දරේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමේ ලොකු හදිසි වමනාවක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ වමනාව තමයි රට පුළුවන් තරම් ආරක්ෂිතව දුවන එක. ඒකට අපිට වරද්දක් කියන්නත් බෑ. අපිට තමයි මේ වමනාව තියෙන්නේ. නමුත් අපිට මේ වමනාව තියෙද්දි අපිට ඒගොල්ලන්ට සහතිකයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මේක පටන් ගන්න ආරක්ෂාකාරී විදියට කරගෙන යන්න පුළුවන් කියනවා. මොක තමයි අපි මේ සේෆ් ඇන්ඩ් සිකියුර් සර්ටිෆිකේෂන් එක හදා දෙන්න උත්සාහ කරන්නේ. දැන් යන පයිලට් ප්‍රොජෙක්ට් එකේ අපිට ගන්න පුළුවන් අත්දැකීම් සහ ඉගෙන ගැනීම අපි ලබා ගන්නවා පරිදි ඒවත් කර්මාන්තයේ විවිධ සේවා සපයනන් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී ඕගලන්ට අදාළව අපි දැකපු ලොකු දෙයක් තමයි අපිට මෙන්න මේ බස් එක මෙන්න මේ පොලිස්ලා අරන් එනවා කියලා රිපෝට් එකක් දෙනවා. නමුත් ඇත්තටම චෙක් කරලා බලද්දී ඉන්න යදුරු මහතත් නෙමෙයි, ඉන්න ගයිඩුත් නෙමෙයි, ඉන්න සහායකයෙක් නෙමෙයි බස් එකේ. ඉතින් ඕකදී අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි රෙකෝඩ් කීපින් නැති වෙලා යනවා. මොකද මම හිතන් ඉන්නේ ඔබතුමයි මෙතුමයි බස් එක යන්නේ කියලා. මොකද ඒ ඩීටේල්ස් තමයි අපිට දීලා තියෙන්නේ. ඇත්තටම ගිහිල්ලා තියෙන මෙතුමයි මෙතුම නම් හෙට ওই බස් එකේ රෝගියෙක් මතුවුණා නම් රයිට් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉන්න ඔබතුමා හොයනවා. ඕක තමයි වැඩි හිතන්නේ නැතුව අපි ඊටකට ප්‍රශ්න කරගෙන යද්දි විවිධ කතන්දර ගැන ඒ රැලිය දුර මහන්තේ ආවේ නැහැ. අපිට වෙන එක්කෙනෙක් හදිසියට
දාන්න ඕන. නමුත් අපි මේ ගින්දරත් එක්ක සෙල්ලමක් කරනවා කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕන. right? ඉතින් ඕක තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ මේ අපි මේ හැම දෙයක්ම කරන්නේ යම් හේතුවක් එක්ක. දැන් ඔබතුමන්ලාට හරි අදාළ ගයිඩ්ලයින් එකේ යමක් හිතනවා නම් මේක වැඩක් නැහැ කියලා ඉස්සෙල්ලා මේක වැඩක් තියනවද නැද්ද කියන එක සාහිතික කරගන්න. නැත්නම් අපි ඒක කිරීමේ වැඩක් නැහැ. මම උදාහරණයක් කියන්නම්. කොවිඩ් දවස්වල අපි මම මේ කොළඹ ප්‍රධාන පෙළේ හොටල් දෙකකට මට යන්න වුණා යම් ෆන්ක්ෂන්ස් දෙකකට. පළවෙනි එකට යද්දි මම පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒකෙන්ද අපේ අර ගයිඩ්ලයින් එකේ කියන හැම ඇතුළේ කෙනෙක්ම තමුගේ ඩීටේල්ස් කියන ෆෝම් එකක් පුරවන්න ඕනේ කියලා. ඒතර මට ගිය ගමන් එතනට නිලධාරිනිය මට දුන්න මේකස පොඩ්ඩක් පුරවලා යන්න කියලා. මම පරක්කු වෙලා ඉන්න මම ඇහුවා මේක ඇත්තටම මම පරක්කු වෙලා ඉන්න මේක පුරවන්න ඕනේද කියලා. මට දැනගන්න ඕනේ මෙතුමිය කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. එතුමියගේ ප්‍රතිචාරය වුණේ මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලන දේවල් මොකක් හරි පුරවල් දාලා ලියලා දීලා යන්නකො ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තවත් ඒ වගේම දෙවෙනි හොට් එකට ඔය අත්දැකීමත් එක්ක මම තව ෆන්ක්ෂන් එකකට යද්දී එතනත් ඒ රිසෙප්ෂන් එකේ හිටපු ලේඩි දුන්නා මේක පුරවලා යන්න කියලා. මම ඒක පිළිවෙුවා මටවත් තේරෙන්නේ නැති අපුරවලේ මොකද්ද මේ වෙන්නේ මෙයා මොකද්ද කරන්නේ කියලා. thank you very much කියලා අරන් යන්නේ ෆයිල් එක ඇතුලේ දාලා. ඒක ওই කාරණා දෙකේම මම උත්සාහ කරන්නේ මේ මම හිත කොවිඩ් රෝගියෙක් වුණා නම් ওই දෙකේම වැඩක් නැති වෙනවා. මම කොහෙන්ද කියලා හොයන්නවත් බැරි වෙනවා. එතකොට ඒ තමුන්ගේ නිලධාරීන් දැනුවත් වෙන්න ඕනේ යමක් කරන්නේ අපි මොකටද කියලා. right? ඉස්සල්ලාම තමුන්ගේ ආරක්ෂාව වැදගත්. තමුන් රස්සාවක් හැටියට සංචාරක කර්මාන්තයේ යෙදී හිටිනවා. රටට ලොකු දායකත්වයක් ලබා දෙනවා. තමුන්ගේ ජීවත් වීමට මේ රැකියාව අවශ්‍ය වෙනවා. නමුත් කාට හරි කිව්වොත් වාට ඕනේ ශරීර සෞඛ්‍යද සල්ලිද කියලා මම හිතන්නේ මිනිහෙක් දෙසරයක් හිතනවා සල්ලි කියන්නේ ඉස්සර. right? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයගොල්ලන් රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න උනාට ඔයගොල්ලන්ට ඕනේ නැහැ රෝගියක් කරන් තමුන්ගේ ගෙදරට යන්න. right? ඉතින් මේ ඉස්සෙල්ලාම තමුන් ආරක්ෂා වෙන්න ඕනේ. තමුන් ආරක්ෂා වෙන්නනවා කියන මතේ හිටියොත් තමුන් ඔය හැම දෙයක්ම ඉතුරු දේවල් ක්‍රියාත්මක කරනවා. මොකද තමුන් ආරක්ෂා වීමේ අවශ්‍ය පරිසරය තමයි ඉතුරු ක්‍රියාමාර්ගලා අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට අදාළ ගයිඩ්ලයින් එකේ තියෙන හැම දෙයක්ම කියවන්න මේක ඇත්තටම කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ මේක අවයර්නස් නැත්නම් දැනුවත් වීමේ සෙෂන් එක. ඔබතුමාට හිතනවා නම් මෙන්න මේ අපි කියලා තියෙන්නේ ඇත්තටම වැඩක් නැහැ කියලා. කරුණාකරලා කතා කරන්න මට හෝ මිස්ටර් දීපන්ට හෝ ඕන පුද්ගලයෙක්ට කතා කරන්න. මොකද සමහර වෙලාවට ඔබතුමා හරි වෙන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතලා අපි ඉන්ඩස්ට්‍රි එකකට දාලා අපි අදහසක් අරගෙන ගයිඩ්ලයින් එකක් ඉදිරිපත් කරනවා. දැන් අපි අවයර්නස් කරනකොට ඇත්තටම ක්‍රියාත්මක කරද්දී ඔබතුමා හිතන දේ මේකදී හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඒ අත්දැකීම අනිත් අයත් එක්ක බෙදාගෙන අපි කියපු දේ නෙමෙයි මේක මීටරේ හොඳ කියන එක මතය අපි අනිත් අයත් එක්ක ෂෙයා කරනවා. මම ඒක තමයි කියන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම අත්‍යවශ්‍යයි. මොකද ඒකෙන් තමයි අපි මේ ගාපු ගයිඩ්ලයින් එක ඇත්තටම ටෙස්ට් වෙන්නේ. ඒකදී අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. right? ඉතින් ඒ වගේ ඔබතුමන්ලාට අදාළ අපි ඉල්ලා සිටින දේවල් ක්‍රියාත්මක කිරීමේදී තියෙන එකම ක්‍රියාමාර්ගය එක නෙමෙයි අවශ්‍ය දේ මොකද්ද අර කාරණා පහ තමුන් කටයුතු වලදී ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නට. ඒ වගේම වැදගත් වෙන දේ තමයි තමුන් යමක් අපි කියනවා ක්‍රියාත්මක කරන්න කියලා ඒක වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒක වැඩක් නැහැ කියලා පැත්තකට දාන්න එපා. මොකද ඒක ඔයා තමුන්ගේ වගකීම පැහැර හැරීමක්. නමුත් වැඩක් නැහැ කියලා හිතනවා නම් අදාළ පුද්ගලයන්ගේ එක්ක සාකච්ඡා කරලා එතකොට දෙකක් වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ මතය හරි වෙලා අපේ මතය අපි වැරදි කියලා පිළිගන්න පුළුවන්. අපි ඇත්තටම මේ මතේ ඉන්නවා ගයිඩ්ලයින් එක ඩෙවලොප් කරේ මගේ මූලිකත්වයෙන් සහ මගේ එක්ක වැඩ කරන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා හදෙනෙක් එක්ක. අපි ඉන්ඩස්ට්‍රි එකෙන් ආපු හැම දෙයක්ම විවේචන වේවා හොඳ අදහස් වේවා හැම දෙයක්ම අපි ධනාත්මකව වරකට අදලත් එහෙම. මොකද අපි කියන්නේ මේක තමයි ගයිඩ්ලයින් එක මේක තමයි වෙන්න ඕනේ කියලා. අපි හැමතිස්සෙම ඉන්න මතේ තමයි අපි එක ක්‍රමයක් දීලා තියෙනවා. ඊට වඩා හොඳ ක්‍රමයක් තියනවා නම් අපි ඕන වෙලාවක පිළිගන්න ලෑස්ති. පිළිඅරන් විතරක් එතනින් නවතින්නේ. ඒක අපේ ක්‍රමයට වැඩිය හොඳ නම් අපි අනිත් හැම කෙනෙක් එක්කම මේක තමයි අලුත් ක්‍රමයක් දේ වගේ කරපු පෝටල් ඕන තරම් එක. ඒ වගේ අපි ගයිඩ්ලයින් එකේ යම් යම් වෙනස්කම් කරපු තැනොත් මේ වෙනකොට තියෙනවා. හොඳට කියවන්න, හොඳට තේරුම් ගන්න, ක්‍රියාත්මක කරන්න ඕන කාරණා පහයි කියන එක ඔලුවට පැහැදිලිව දාගන්න. ඒක දාගත්තොත් මම හිතන්නේ ගයිඩ්ලයින් එක ඔබතුමාගේ විදියට ක්‍රියාත්මක කරුවත් වෙන්න ඕන දේ විදියටම වෙයි.
ඒ වගේම යමක් අපි ඉල්ලද්දී ඒක වැදගත් නැහැ කියලා හිතනවා නම් ඒක නොකර ඉන්න නැතුව ඒක සාකච්ඡා කරලා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න. මේක තමයි මගේ ඉල්ලීම. මම හිතන්නේ රටක් හැටියට අවසාන වශයෙන් අපි හැම කෙනෙක්ම පිළිගන්න එකක් තමයි ලංකාව සංචාලක කර්මාන්තයට අවශ්‍ය සම්පත් වලින් අසීමිත රටක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ අපි තාමත් සංචාලක කර්මාන්තයේ ඇවරේජ් පර්ෆෝමර් කෙනෙක්. සාමාන්‍ය වශයෙන් පැවැත්මක් තියෙන සමාජිකයෙක්. නමුත් ඒකින්ද තමයි අදටත් වර්ල්ඩ් රෑන්කින්ග්ස් අනුව අපි 60කට උඩින් ඉන්නේ. සිංගප්පූරු වගේ රටක් ගත්තොත් සම්පත් අවම වුණා පළවෙනි 10 15 තුල හැමදාම ඉඳලා තියෙනවා. ඉතින් කොවිඩ් වාතාවරණයට එළියට එද්දී අපිට අපේ ට්‍රැඩිෂනල් සංචාරක නැත්නම් ට්‍රැඩිෂනල් මාකට්ස් නැති වෙන්න පුළුවන්. මොකද ලෝකේ මේ විතරක් නෙමෙයි ලෝකේ රස්සාවල් ගොඩක් නැති වෙලා තියෙනවා. මිනිසුන්ගේ ආදායමක් නැති වෙලා තියෙනවා. ඉතින් අපි හිතන් ඉන්නවා නම් අපිට 2018 ආපු සෙට් එකම ආයෙත් දෙනවා කියලා ඒක මම හිතන්නේ ටිකක් වැරදි මතයක්. ඒකට අපිට අලුත් මාකට්ස් වලට යන්න වෙනවා, අලුත් ප්‍රොඩක්ට්ස් වලට යන්න වෙනවා. අලුත් සෙග්මන්ට්ස් වලට යන්න වෙනවා, අලුත් එක්ස්පීරියන්සස් දෙන්න වෙනවා. මේ හැමදේම කරද්දී අපිට පුළුවන් වෙයි හරියට අපේ ස්ට්‍රැටජි එක නැත්නම් දීර්ඝකාලීන සැලැස්ම සකස් කරගත්තොත් ඒ සඳහා සංචාලක සංවර්ධන අධිකාරිය අදාළ ආයතන ගන්න පුළුවන් හැම සහයෝගයක්ම ලබාගෙන අලුත් රෝඩ් මැප් එකක් නැත්නම් ප්ලෑන් එකක් කරලා අලුත් එක්ස්පීරියන්සස් අලුත් ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කිරීමේ දිශිනා. මොකද අපි දකින දේ තමයි මේ වෙලාවේ අපිට අපේ දීර්ඝකාලීන සැලැස්ම හරියට සකස් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වැඩි ආදායමක් රටට ගේන්න පුළුවන් සංචාලකයන් මේ රටට ආකර්ෂණය කරගන්න. ඒ හරහා අපිට අනිවාර්යයෙන්ම මේ රජයත් ශ්‍රී ලංකාවත් බලාපොරොත්තු වෙන බිලියන 10 ඩොලර් ඉලක්කය කරා යෑමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අපි ඩොලර් 300කට රාත්‍රියක් විකුණලා අපි හොඳ ගානකට විකුණනවා කියලා හිතද්දී අපිට පොඩ්ඩක් එහා තියෙන මාලදීව වගේ රටක් ඩොලර් 20000කට පවා රාත්‍රියක් විකුණනවා. right? එතකොට අපි 300ව කීයක් කරන්න ඕනද අතන එකක් කරන්න ඕනද කියලා කල්පනා කළොත් අපි කොහොමද අපේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න කියලා හිතුවොත් සහ මාලදීවයිනේ තියෙන අපිට නැති මොනවද කියලා හිතුවොත් අපිට හුඟක් දේවල් තියෙනවා මාලදීවයිනේ නැති. right? හැබැයි අපිට බැරි වෙලා තියෙන ඒ එක්ස්පීරියන්ස් එක හරියට මාකට් කරගන්න. මම හිතන්නේ ඒකට අපි ඒක තේරුම් ගන්න තියෙනවා. පළවෙනි දේ තමයි වැරදිච්ච තැන තේරුම් ගන්න එක අපි තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒකට වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් ඔය හැම කෙනෙක්මත් ඒක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. අපේ කම්පිටිෂන් එක තියෙන්න ඕනේ මේ රටෙන් එහා මිනිස්සුත් එක්ක මිසක් අපි අතර නෙමෙයි. අවාසනාවකට අවුරුදු ගාණක් පුරා මේ රටේ තරගකාරීත්වයේ තිබිලා තියෙන මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ සේවා සපයන්න. අපේ තරගකාරීත්වයේ තියෙන්න ඕනේ මේ රටත් එක්ක කම්පීට් කරන තව රටක් එක්ක මිසක් අපි අතර නෙමෙයි. ඉතින් මම හිතන්නේ එතනට වැඩ කෙරුවොත් අපිට පුළුවන් වෙයි කොවිඩ් වාතාවරණය යටතේ හරියට පටන් ගන්න හරියට ගමන් කරලා එතනින් එළියට එද්දී ඉතාමත් හොඳ තත්ත්වයකටපත් වෙන්න මම හිතන්නේ ඒකට අපේ ඕගලන්ගේ අනිත් සියලුම සේවා සපයන්ගේ දායකත්වය එකට වැඩිම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලි කරා ඕවරෝල් ගයිඩ්ලයින් එක සම්බන්ධයෙන් කොහොමද කටයුතු කියන එකයි ඊට පස්සේ දැන් යන තත්ත්වයේ කොහොමද අපි ඉම්ප්ලිමන්ටේෂන් එක යන්නේ කියන එකයි. ඒකෙන් අර ඔයගොල්ලෝට වැදගත් වෙන චැප්ටර් තමයි චැප්ටර් 3 වෙනි චැප්ටර් එකයි 6 වෙනි චැප්ටර් එකයි. නමුත් අනිත් චැප්ටර්ස් වලින් ඔයගොල්ලෝට සමාර්ධන වල ටච් වෙනවා. ඒ ඔයගොල්ලෝ හැම වෙලාවම ටුවරිස්ට් එකට ට්‍රැවල් කරනකොටයි මේ ටුවරිස්ට් මොමනකට සම්බන්ධයෙන් පොයින්ට් ටික රැච් වෙනවා. දැන් 3 වෙනි චැප්ටර් එකයි වැදගත් වෙනවා කියන්නේ ටුවරිස්ට්ලා මෙතනට එයාපෝට් එක ආපු ගම පළවෙනි එක තමයි එයාපෝට් ට්‍රාන්ස්ෆර් කියන එකයි. එතනම තමයි පටන් ගන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් එක. එතන පටන් ගන්නකොටම ඕගොල්ලෝ එතනම පොයින්ට් එකට එනවා. දැන් එයාව කොහොමද එතන ඉඳලා හෑන්ඩල් කරලා ඒ හොටල් එකට එයා ඉන්න තැනකට කොහොමද ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. එතනම එයාපෝට් ට්‍රාන්ස්ෆර්ස් කියන එක චැප්ටර් එක දැන් අපි කියනවා දැන් වෙහිකල්ස් එකේ කොහොමද තියාගන්න ඕන කියන එකයි. ඊට පස්සේ දැන් ටුවර්ස්ලා ආවොත් ඒගොල්ලොමත් ඕගොල්ලොම මූව්මන්ට් විදිය කොහොමද කියන එක. මම හිතන්නේ දැන් ඒ ටික ඔයගොල්ලෝට එතන කියවනකොටම පැහැදිලි වෙයි. ඒක එච්චර ලොකු මේකක් අපි නෑ බේසික් අයිඩියාස් තමයි කියන්නේ. දැන් සර් කියපුවගේ කාරණා පහක් තියෙන එතන ෆේස් මාස්ක් දාන එකයි ඊට පස්සේ අපි හෑන්ඩ් වොෂ් හරි සැනිටයිස් කරන එකයි. තුන්වෙනි එක තමයි අපි හැම වෙලාවම වාහනය තුළ මේ ටෙම්පරේචර් චෙක් කරන එකට අපි මේ ටෙම්පරේචර් චෙක් කරන්න ඕනේ කියන එක අපි මේ වැඩගත් වෙන එකයි. හතරවෙනි එක තමයි අපි හැම වෙලාවෙම කියන්නේ
ඩිස්ටන්ස් තියාගන්න ඕනේ කියන වාහනය තුල ඩිස්ටන්ස් තියාගන්න එකයි. ඊට පස්සේ අපි පහත් කරපවන්නේ දැන් අපි වාහනය ගත්තොත් දැන් ෆුට්වෙයා ඒක ඩිස්ඉන්ෆෙක්ට් වෙන්න ඕන කියන එකට හැම වෙලාවෙම ඒක චෙක් කරලා ගන්න ඕනේ. ඒ පහම තමයි ඒක කියන්නේ. ඒකෙන් බේසික් වගේ අපි අයිඩියාස් වල තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලෝන්ට ඒකෙන් තවත් ඔයගොල්ලෝන්ට ආරක්ෂා වෙන්න මොකක් හරි ඇඩ් වෙන්න ඕන කියලා හිතනවා නම් ඒක මොකක් හරි ඒක තවත් දැම්මොත් හොඳයි කියලා හිතනවා නම් ඒක වැදගත් අපිට දෙන්න අපි ඒක දැක් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි දෙවෙනි එක තමයි එයාර්පෝට් ට්‍රාන්ස්ෆර් කරාන් පස්සේ ඒගොල්ලෝ හොටල් එකේ ආවන් පස්සේ ඒගොල්ලෝ ඉඳලා ඒගොල්ලෝ යනවා ඊට පස්සේ ට්‍රැවල් කරනවා. ඊට පස්සේ ට්‍රැවල් කරන්නේ කොහොමද කියන එක ට්‍රැවලින් එක ගෲප් එකේ කොහොමද යන්න ඕන කියන එකයි ඊට පස්සේ ඉන්ඩිවිජුවලි වාහනේ යන්න ඕන කොහොමද කියන එකයි අපි මේකේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ ට්‍රැවල් කරනකොට ටුවරිසම් ඒ කියන්නේ ටුවර් ගෲප්ස් එක්ක යනකොට ඩ්‍රයිවර්ස්ලා ඊට පස්සේ ඒගෙන කියන්නේ සපෝට් ස්ටාෆ් කොහොමද වෙන්න ඕනේ ඒ කියන්නේ ඉන්න ඕන කොහොමද කොයි වෙලාවෙ ඒ පාවිච්චි කරන්න ඕන මොන අයිටම්ස් කියන එක විස්තර ටික කරලා තියෙනවා. අනිත් එක තමයි දැන් ඉන්ඩිවිජුවල් ට්‍රාන්ස්පෝර්ට් එක ගත්තොත් ඉන්ඩිවිජුවල් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් දැන් සමහරවට ගයිඩ් නැතුව ඔයගොල්ලන්ට යන්න පුළුවන් තත්ත්වය තියෙන්න පුළුවන්. නමුත් එහෙමද අපි අලෝ කරන්නේ හැම වෙලාවම ගයිඩ්ස් එක තමයි යන්න ඕන. නමුත් ඉන්ඩිවිජුවල් එකනක් කර දෙන්නෙක් යනකොට කොහොමද වෙන්න ඕන කියන එකයි වෙහිකල්ස් වල කොහොමද තියන්න ඕන කියන එක. සමහරව අපි උදාහරණයක් ගත්තොත් අපි මෙතන දාලා තියෙන්නේ වෙහිකල්ස් දැන් ටුවර්ස් ගන්න කලින් ඩිස්ට්‍රික්ට් එක මේව ගන්න ඕන කියලා අපි කියලා තියෙනවා. සමහර දැන් අපි දැකලා තියෙනවා ඒ වාහනේ අපි එන්න කියපු ගම එයා ඔක්කොම කරලා තමයි එන්නේ. එතන ඇවිල්ලා අපෙන් ඉස්සරහා එයා තව පාරක් ඔක්කොම සැනිටයිස් කරනවා. ඒ කියන්නේ හෑන්ඩල් එකයි ඊට පස්සේ සීට් එකයි එතන ඒ හැම එකම හෑන්ඩල්. ඒ වගේ தත්ත්වය දැන් අපි මේකේ අතුල් කරන්නේ නැහැ. නමුත් එයා ඒක තව කරනවා. ඒ වගේ ටිකක් ඔයගොල්ලෝට තවත් මේව ගන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි chapter එකේ තියෙන්නේ. මේ හයවෙනි එකේ තියෙන්නේ travel agents, tour operators and tour crews කියන එක. දැන් tour crews කියන එකට ඔයගොල්ලෝ එනවා. හැම වෙලාවෙම ඔයගොල්ලෝ යනකොට දැන් කොහොමද කවුරු හරි tour guide එකක් කෙනෙක් තමයි ඔයගොල්ලෝ යන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කරන ටික ඔයගොල්ලෝට මොකක් හරි එකෙන් වැඩි කරනවා කියලා මේ වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ කරන එක පොඩ්ඩක් මෙහෙම කරා නම් හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒව ටික තියෙනවා නම් අපිට ඩිරෙක්ට් මේව කරන්න පුළුවන්. අර කම්ප්ලයන්ස් කියන එක සර් පැහැදිලි කරා මම පොඩ්ඩක් පස්සේ කියන්නම් ඒක කොහොමද වෙන්න ඕන කියන එක. මේ පළවෙනි එක තමයි travel agents, tour operators කොහොමද වෙන්න ඕන කියන්නේ. දැන් ඒගොල්ලෝ කොහොමද කරන්න ඕන මොකක්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියන එක තමයි මෙතන 6.1 කියන එක තියෙන්නේ. දෙවෙනි එක තමයි අපි කියන්නේ දැන් responsibility එක වෙන්න ඕන. දැන් tourists and ඒගොල්ලෝ movement එක කොහොමද වෙන්න ඕන කියන්නේ. එකක් තමයි ඕගොල්ලෝ දැන් එතන පොඩි responsible ගන්න තියෙන්නේ tour guide එකලා විතරයි නෙවෙයි ඕගොල්ලෝත් ඔක responsible ගන්න තියෙන එක කියලා තමයි එතන කියන්නේ. දැන් ඒක වෙන්න ඕන කොහොමද? දැන් ඒකෙන් දැන් සමාර්ධන නවත්තන්න කියලා ගයිඩ් කියන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝම බලනවා ඒක සර්ටිෆයිඩ් කරේ නැහැ කියලා එතන නවත්තන්න ඕනේ නැහැ. ඒක එහෙම responsible ගන්න දැනක් තියෙනවා. ඒ වගේ එකක් කොහොමද මේ මෙතන මොන items වලට ඕන යන්න ඕන කියන එක අපි පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ දැන් තුන්වෙනි එකේ තියෙන්නේ COVID-19 cases ආවොත් ඒක කොහොමද? දැන් ඒක නේ අපි ගයිඩ්ස් වලටත් අපි පැහැදිලි කරනවා. ඒ වගේ ඕගොල්ලෝමටත් පැහැදිලි කරනවා. අයි ඕගොල්ලෝමත් දැනගන්න ඕන ගයිඩ් සමාරුවට මේ කියන්න පුළුවන් නෑ මේ නෑ මේ සස්පෙක්ටඩ් කේසස් දාන්න දැනක් වෙන දැනක් යන්න ඕන කියලා. ඊට පස්සේ යන වෙලාවට මේ වෙන්න පුළුවන්. ඒ සිචුේෂන් එක බලලා දැන් මේ ඩීටේල්ස් ටික ගන්න ඕන. මේ කොහෙද සෙන්ටර්ස් තියෙන්නේ කොහෙද අපි අරේන්ජ් කරන්න කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එක වෙන්න ඕන කොහොමද කියන එක අපි මේ බලලා දෙනවා. හතරවෙනි එක තමයි tour crews කියන එකේ දැන් ඕගොල්ලෝ ඒ කියන්නේ tour guides, translators, drivers and other support staff. දැන් පළවෙනි එක තමයි එන්නේ දැන් pre tour measure කියන එක. ඒ කියන්නේ tour පටන් ගන්න කලින් එයා දැන් කොහොමද වෙන්නේ සූදානම් වෙන්න ඕන කියන එක. එයා කරන්න ඕන මොකද්ද? දැන් එතන පළවෙනි එක මේවයි දෙවෙනි එක මේවයි කියලා දාලා තියෙනවා අපි points wise. ඒ කියන්නේ මම point එකේ points එක detail කරේ නැහැ. නමුත් ඒක points wise දාලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි during the tour වෙනකොට දැන් tour යනකොට ගමනක් යනකොට කොහොමද ඕගොල්ලෝ ඒකට සූදානම් වෙන්න ඕන කියන එකයි. මේ අනිත් තුන්වෙනි එක තමයි post tour message කියලා. ඒ කියන්නේ tour ඉවරනම් පස්සේ ඕගොල්ලෝ ගන්න ඕන ක්‍රියාමාර්ග මොකක්ද කියන එක. ඊට පස්සේ ඒකෙන් අපි කියලා දෙනවා දැන් ඕගොල්ලෝ ගමනක් ගිහිලා ආවන් පස්සේ දැන් ඕගොල්ලෝ ගෙදර යන්න කලින් මොනවද කරන්න ඕන වාහන මොකද්ද කරන්න ඕන ඊට පස්සේ ගෙදර ගියාම කොහොමද වෙන්න ඕන ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි කරලා දෙනවා. ඒ ටික තමයි මෙතන chapters වල තියෙන්නේ. දැන් මම හිතන්නේ ඕගොල්ලෝ කියවන්න නැති මේ කියන්න මේ ගයිඩ්ලයින් එක අයි ඕගොල්ලෝ මොබයිල් ඇප් එක තියෙනවා. අපි ජූනි 8 වෙනිදා
මේ අප්ලෝඩ් කරපු එක ගයිඩ්ලයින්ස් එක මම හිතනවා ඔයගොල්ලෝ සර්කියුලේට් කරන්න නැති. ඔබ මේ මොබයිල් ඇප් එකම සර්කියුලේට් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් දැනුත් සර්කියුලේට් කරන්න පුළුවන්. for information හැම එකකටම අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් SLTD වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේ ශ්‍රී ලංකා ටුවරිසම් කියන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක අපේ වෙබ්සයිට් එකෙන් certificate operational guidelines and health protocol කියන icon එකේ තමයි එතන තියෙන්නේ. PDF file එක තියෙන එක download කරන්න පුළුවන්. ඒ වගේ දැන් අපේ tourism ශ්‍රී ලංකා tourism කියන website එකේ ඒ කියන්නේ srilanka.travel කියන website එකේ දාලා තියෙන මේකෙන් information home page එකෙම තියෙනවා protocol guidelines එක. ඊට පස්සේ ඒකෙන් තියෙනවා certified establishment කියලා තියෙනවා. ඒකෙන් තියෙනවා අපි දැනට certify කරපු hotels tour agent ඒ details එක දාලා තියෙනවා. තවත් අපි ඉදිරියේ දාලා ඉන්නවා මේ tour guides වල details. හැම එකම certify කරපු list එක ඔක්කොම තියෙනවා. ඕගොල්ලෝ දැන් අතන මේ information එක ගන්න පුළුවන් කොයි කොයි hotels වල certify කරලා තියෙන්නේ, කොයි තැන certify වෙලා තියෙන්නේ, tour agents එක කවුද. ඊට පස්සේ තවත් ඒගොල්ලෝ restaurant එකේ නවත්තන්න තැනක් ඒක ඔක්කොම ටික එකෙන් ගන්න පුළුවන්. ඒ ටික තමයි එතන. ඒක අමතරව දැන් සර්ටිෆිකේට් එක අපි ඉන්සර්ට් කරලා තියෙනවා QR code එකේ. ඒ QR code එක වැදගත් තමයි. අපි ඇත්තටම බලන්නේ එකක් තමයි ඔය fake certificate සමහරවිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි නවත්තන්නද ඒක තමයි ඒක එයා ස්කෑන් කරලා ඒක නේ ඒක කැමරාවකේම ගත්ත ගම ඒක වෙබ්සයිට් වෙබ් ලින්ක් එක එනවා. ඒ වෙබ් ලින්ක් එක ගියා නම් ඒක ඔටෝමැටික් හෝම් පේජ් එකට එනවා. එයා SLTD රෙජිස්ටර් නම්බර් එක එයාගේ hotel detail ටික එතන දෙනවා. ඒ වගේ complaints කියන තව බටන් එකක් එතන වගේ ඒක අපි complaints කියලා මේවා කරපු ගම එතන complain කරන්න පුළුවන්. ඕගොල්ලෝ විස්තර ඉන්නවා. ඒ විස්තර දාලා complain කරන්න පුළුවන්. ඒක ඕගොල්ලෝට එයා යන tour guide එක හරි ඒ complain කරනවා අපිට දෙන්න පුළුවන්. අනිත් එක ඒක complaints ටික අපි මේවා කරන්න අපි කාටවත් කියන්නේ මෙයා මේක complain කරලා අපි complaints ටික දැන් server මගේ email එකට තමයි ඒක එන්නේ. ඒක අපි ඒක මේ ඔයත් එක අපි ලින්ක් කරන්න අපි නමුත් ඒක ස්පොට් චෙක් එකෙන් අපි චෙක් කරනවා ඒකේ ඒක ඒ ගයිඩ්ස් ඒ වාහනේ ඒ ඉන්නේ travel agent දන්න තු විදියෙන් ඒක අපි හෑන්ඩල් කරනවා. ඒ ටික තමයි එතන ඒක තියන්නේ. තව ඕගොල්ලෝට ගන්න මේ ගයිඩ්ලයින් සම්බන්ධයෙන් මොනවද අපිට ඒකෙන් වැදගත් ඒවා දාන්න ඕන ඇඩ් කරන්න ඕන කියලා මොනවද හිතනවා නම් අපිට නැත්නම් මකට රිසර්ච් හරි ඊමේල් එක හරි දාන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ කතා කරලා හරි අපිට මේවා කිව්වොත් අපි ඒකෙන් අපි ඒක ගන්න කියලා. මේ ડોකියුමන්ට් එක අපි හැම වෙලාවෙම බලනවා. දැන් ඒක මොකක් හරි එකෙන් හොඳ අදහසක් ආවොත් අපි ඒ ගානස් ප්‍රෝග්‍රෑම් එකක් කියනවා මේ වගේ කරමු කියන එක. ඒ වගේ සර් දැන් පැහැදිලි කරා ඔයගොල්ලෝට දැන් ගානෙත් එකට පැහැදිලි කරා කොහොමද වෙනව දැනට තියෙන සිටුේෂන් එක කොහොමද ඒ ටිකක් ඔයගොල්ලෝට පැහැදිලි ඇති. මේ වෙලාවේ මම හිතන්නේ දැන් අපි සර්ටිෆිකේෂන් එකට ඇප්ලයි කරන්න SLTD රෙජිස්ටර් වෙන එක අනිවාර්ය කරලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් මතුවෙන්නේ රෙජිස්ටර් වෙන්න ඕන කෙනෙක්ට ඔයා ඔබතුමා කියපු විදිහට ඒකට යම් කාලයක් යනවා නම් මොකද්ද වෙන ප්‍රශ්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔක තේරුම් ගන්න SLTD එකෙන් රෙජිස්ට්‍රේෂන් process එක quality එක compromise නොවන විදිහට quality එක බාල නොවන විදිහට simplify කරලා තියෙනවා. මොකක් requirements අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරලා ඒ වගේම provisional license එකක් මාස 6කට දෙන්න තත්ත්වයක් ඇති කරලා තියෙනවා සුළු මුදලකට. වැඩි විස්තර මම හිතන්නේ අදාළ division එකෙන් standards and quality assurance division එකෙන් ලබා ගන්න පුළුවන්. මෑතකදී ඔබතුමා check කරන්න නැතුව ඇති කොහොමද register වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ register වුණොත් මේකට යම් ක්‍රියාමාර්ගයක් අරන් ඇති. මොකද අපේ පැත්තෙන් අපි කියපු දේ තමයි අපි මෙහෙම condition එකක් දාද්දී යම් පුද්ගලෙක් register වෙන්නත් කැමති නම් ඒකට යම් කාලයක් යනවා නම් ඒක අසාධාරණයි. ඒකින්ද ඒක
ක්‍රියාත්මක කරන travel agents නෙමෙයි විශේෂයෙන්ම හෝටල් වලට ඉන්ස්පෙක්ෂන් තියෙන ඕන ආයතන වලට පවා ඉන්ස්පෙක්ෂන් එකකින් තොරව අදාළ ඉන්ෆර්මේෂන් ප්‍රසන්ටේෂන් එකක් කරා පින්තූරත් එක්ක ලබාගෙන ප්‍රොවිෂනල් ලයිසන්ස් එකක් දීලා ඔබතුමා ඉදිරිපත් කළ කරුණු මත විශ්වාසය මත රඳාපවතිලා මාස 6කට අවස්ථාව දීලා ඒ මාස 6 ඇතුළත ඒගොල්ලන් ඉදිරියට ක්‍රියා කරන්න ප්‍රයෝගයමාර්ගය හදලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රොසෙස් එක අහලා ඔබතුමාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් කතා කරන්න බලන්න. ඒකේ පොඩි අවස්ථාවක් දෙන්න. ඒකේ දැන් ඇවිල්ලා තියෙනවා මිනි ට්‍රැවල් ඩෙක්ස් කියන සිස්ටම් එක. ඒක අපේ ඉල්ලීම මත. ඒ කියන්නේ ලොකු රික්වයර්මන්ට් සුත් නැහැ. රික්වයර්මන්ට් 4යි තියෙන්නේ. තමන්ගේ ගෙදර ඉඳලා තමන්ගේ ලැප් එක පාවිච්චි කරලා දැන් රෙජිස්ටර් කරන ක්‍රමවේදය ඇවිල්ලා තියෙනවා. කෝඩ් එක රුලයක් හම්බ වෙලා දැන්ට කරගෙන යනවා. එතකොට දැන් ඉස්සෙල්ලා තිබිච්ච ස්ටාෆ් ප්‍රශ්න කම්පියුටර් දෙක තුන දාන එක වර්ග අඩි 250 ඒ ඔක්කොම දැන් බ්ලොක් වෙලා තියෙනවා. දැන් මේක අපෝ වෙලාවේ අපි කර පිළිම තමයි යමෙක් කැමැත්තෙන් රෙජිස්ටර් වෙන්න යනවා නම් එතුමාගේ ගමන පාසු කරන්න වෙන මැදන එකට අවශ්‍ය ක්‍රියාමාර්ගය. එතකොට අනිත් එක මට චුට්ටි කාරණයක් තියෙනවා. ඔබතුමාලා මේ ගත්ත උත්සාහය අතරම හොඳ වැඩක්. මොකද ලංකාවේ අපි ජාතියක් හැටියට හැමතිස්සෙම සෞඛ්‍ය සිරිත් කියන එකට මුහුණ දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්න වෙලා තියෙන ගොඩක් වෙලාවට. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම සංචාරක ව්‍යාපාරයේ විදේශීයොත් එක්ක අසුරු කරනකොට අනිවාර්යයෙන්ම මේ ගයිඩ්ලයින් දැනට මේ කොරෝනා පීරියඩ් එකේ පමණක් නෙමෙයි ඉදිරියේදීත් කරා යනවා නම් හරි වටිනවා. මොකද හේතුවක් තමයි සංචාරක රීදුරුතාව විතර ගොඩක් කියන්නේ. කියන්නේ ඉන්ඩිවිජුවල් ට්‍රැවල් මේ ටූරිස්ට්ලත් එක්ක කරන කට්ටිය තමයි අපේ ඉන්න 5700න් මම දැන් 5000කට වැඩි ප්‍රමාණයක්. එතකොට මෙතුමාලා හෝටල් එකට ගියාම මේ හෝටලේ පුදිය ගන්න ඩ්‍රයිවර් ක්වාටර්ස් එක සමහර වෙලාවට අපායක්. දැන් මේ තත්ත්වෙත් එක්ක මේ හෝටලේ ගියොත් දැන් මේකෙත් ගැටලු තියෙනවා. දැන් ඔය යන ඒකෙත් රියදුරන්න දෙන්න දැන් මේ කාමරවල ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එතකොට මේ COVID-19 කියන එක පැතිරීමේ ප්‍රවණතාවය වැඩි. එක පොඩි කාමරයක ඇඳන් පහක් ඉඳලා දාලා රියදුරෝ 5 දෙනෙක් ඉන්නවා. ඔව් මම කියන්නේ නිකන් ආදර්ශයක්. එතකොට ඒවත් පොඩ්ඩක් මොනිටර් කරන්න පුළුවන් නම් මේ COVID ගයිඩ්ලයින් එකේ මේ යන අතරේ මොකද ඒක තමයි අපි COVID ගයිඩ්ලයින් එකේ මේ හැම ක්‍රියාමාර්ගයක්ම පැහැදිලිවම ඇඩ්‍රස් කරලා තියෙන විශේෂම ඇකොමඩේෂන් සෙක්ටර් එකට කතා කරලාදී ඒගොල්ලන්ට අපි පැහැදිලි කරපු දේ තමයි ඔබතුමන්ලා හිතනවා නම් මේක අයිසොලේට් ඕගනයිසේෂන් එකක් හැටියට සංචාරකයා විතරක් ඇතුළට අරන් තමුන්ගේ සේවකයන්ෝ ඒ සංචාරකයන් ආයතනයට ගෙනෙන පාර්ශවනෝ වැඩි සැලකිල්ලක් නොදක්වා මේක ඉදිරියට යන්න පුළුවන් කියලා පළවෙනි දේ තමයි තමුන්ටම රිස්ක් එකක් ඇති කරගන්න. ඉතින් ඔතනදී අපි ඒක ඇඩ්‍රස් කරලා තියෙනවා ඒ මට්ටමින් ඒ ඉල්ලීම කරලා තියෙනවා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ගයිඩ්ලයින් එකේ අපේ මොඩල් එකේ අපි ඉදිරිපත් කරපු යම් කොන්දේසි එක්ක පහසුකම් වැඩි කරනවා ගමන්ම එක කාමරයක 6-5ක් 6ක් 7ක් දැමීමේ ප්‍රවණතාවය එහෙම දාන්න උවමනක් තිබුණත් හැකියාව අවම වෙන්න පුළුවන්. මොකද අපි කියලා තියෙන්නේ හෝටල් එක සාමාන්‍යයෙන් 50% විතරයි ඔපරේට් වෙන්න පුළුවන් කියලා මේ වාතාවරණය යටතේ. දෙක අපි කියලා තියෙනවා ස්ටාෆ් අනිවාර්යයෙන්ම මික්ස් කරන්න එපා. මොකද බැරි වෙලා රෝගියෙක් මතුනොත් ඒ ස්ටාෆ් එක පොඩ්ඩකට අයින් කරලා අනිත් ස්ටාෆ් එකත් එක්ක දීීමේ හැකියාව හෝටලෙට තියෙන විදිහට ස්ටාෆ් ඇලොකේට් කරන්න ඕනේ කියන එකයි. ඒ වගේම යථාර්ථය තමයි අපි ටූරිසම් එකට පටන් ගත්තොත් අපිට සේවා සපයන්නට තිබිච්ච ලොකු ගැටලුවක් තමයි 150ක් කරන් අපි කොහොමද දුවන්නේ කියලා. ඉතින් එතනදී ඕන් උත්සාහ කරන්න ඕනේ තමුන්ගේ මොඩල් එක වෙනස් කරලා සේවාව පොඩ්ඩක් කියලා නංගලා විකුණන ප්‍රමාණය ටිකක් වැඩි කරලා තමුන්ගේ ආදායම මාර්ග සරි කරගන්න. ඒ වගේම ඇත්තටම 150ක් මුලට හැම හෝටල් එකම එයිද කියන ප්‍රශ්නය තියෙනවා ඉනිෂියල්. එතකොට අපිට යම් ලර්නින් කර්ව් එකක් එනවා. ඒ පීරියඩ් එකේ අපි අනිවාර්යයෙන්ම ඉඳලා ඉතලා තියෙනවා කොවිඩ් වාතාවරණය යටතේ ඔය කියන ආකාරයට රියදුරු මාතෘන් හෝ තමුන්ගේ සේවකයන් හෝටල්ස් වල රටවල් බෑ කියන එක. තවත් ওই දෙහාගිය ප්‍රශ්නයක් තියෙනවා සමාන සේවා සපයන්නන් රියදුරු මාතෘන්ට ඇතුලේ නවත්තන පාසුකම් සපයන්නේ නැහැ. ඒගොල්ලෝ එළියට ගිහිල්ලා තමයි කොහේ නවතින්න ඕනේ. එතකොට එතනදී ඊට වැඩි ලොකු රිස්ක් එකක් තියෙනවා කොහේ ඉන්නවද කියලා හෝටලේ දන්නේ. ඉතින් ඔය
ප්‍රශ්න තුනම අපි ඇඩ්‍රස් කරලා තියෙන්නේ. ඕක ඒ විදිහට වෙන්නේ නැත්නම් ඔබතුමාලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කොහෙද වෙන්නේ කියලා. අපිට නීතියක් හැටියට දාන්න බැරි වුණත් අපිට ඉල්ලීමක් හැටියට මේ වෙලාවේ කරන්න පුළුවන්. මම ඒක තමයි කිව්වේ අපි මේ වෙලාවේ සර්විස් එක ක්වොලිටි එක ඉහළ ගන්න දාගන්න ඕනේ මේ හම්බෙච්ච අවස්ථාවත් එක්ක. අනිත් එක තමයි පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ලංකාවේ සංචාරක ව්‍යාපාරීන් ප්‍රධානම කට්ටිය දැන් මම හඳුන්වන විදිහට සංචාරක රීදුරා තමයි නිලවරත් ඇම්බැසිඩර් හැටියට තමයි අපි කියාගන්නේ. රටට ඇතුළේ යනකොට සංචාරකයෙක්ට දවස් ගාණක් ගත කරන්න එතුමා. පුළුවන් නම් ඔබතුමාලාට යෝජනාවක් හැටියට ගේන්න දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 120ක අර වැක්සින් එකක් අපිට දෙනවා කියලා කියනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. එතකොට ඇමතුමාටත් මම දැන් දවස් 4-5කට ඉස්සෙල්ලා කිව්වා. ඒක මේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න රියදුරෝ ගයිඩ්ස්ලාට මේ මූලිකව ඒ ටික ලබා දෙන්න පුළුවන් නම් එන්නත් ටික. එතකොට ලොකු පිටුවහලක් වෙනවා මේක එතනින් එහාට තමන්ගේ පවුලට සමාජයට යන්න තියෙන. වලක්වා ගන්න යෝජනාවක් හැටියට ඔබතුමාලාට දැන් ඒ අදහස් ඉදිරිපත් කරනකොට ඒක ලොකු පිටුවහලක් වෙයි. මොකද එතනින් එහාට සංචාරකයන්ගෙන් පොයින්ට් ආව ඒ රියදුරු මහත්තයාට හරි ගයිඩ් මහත්තයාට හරි එතනින් එහාට එයා සමාජයට ගත වෙන්නේ නැති වෙයි. එහෙම විශ්වාසයක් තියෙනවා. අනිත් එක තමයි මේ PCR ටෙස්ට් එක සාමාන්‍ය යෙදුරු මහත්තයෙකුට PCR ටෙස්ට් එක රුපියල් 6,000ක් දීලා කරගන්න වත්කමක් නැහැ. දැන් වන්තපලාසිතව ඉන්නවා 2000ක යෙදුරු සංඛ්‍යාවක්. පුළුවන් නම් සෞඛ්‍ය අධිකාරිය සංචාරක සංවර්ධන අධිකාරියට හරි අදහසක් දාලා මැදිහත් වෙලා මේක රජයේ නොමිලීකරණ ආයතනයක සල්ලි ගෙවන එක නෙමෙයි. නමුත් කොළඹ නගර සභාවෙන්මයි කරන නොමිලේ තැන් වල ඒ වගේ මේ PCR ටෙස්ට් එක මේ හෙල්ත් ගයිඩ්ලයින් එක අරගෙන සර්ටිෆිකට් එක ගන්න උදව් වෙන විතරක්ම ඒ PCR ටෙස්ට් එකක් කරලා දුන්නොත් ලොකු දෙයක් කියන එක තමයි සංචාරක ව්‍යාපාරයට ඔය ඉතින් මම හිතන්නේ අපි කරලා තියෙන කවද රජය මේ වෙලාවේ ඔක නොමිලේ කිරීම නෙමෙයි රජයට තියෙන ප්‍රමාණයක් කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒකම හින්දා තමයි මම හිතන්නේ සංචාරකයන්ට කරන PCR ටෙස්ට් එක පෞද්ගලික අංශයට 100%ක් දීලා තියෙන්නේ. මොකද එක ප්‍රශ්නයක් තමයි අපිට තිබුණ PCR ටෙස්ට් අවශ්‍ය ප්‍රමාණයට රජයට කිරීමේ නොහැකියාව. සහ ඕන් පෞද්ගලික අංශයට මේක දීමට තිබුණු අකමැත්ත. ඔය කාරණා දෙකේ ඉඳලා තමයි එකක් මේ හරි පයිලට් ප්‍රොජෙක්ට් එකක් අපිට පටන් ගැනීමේ ඩිලේ එකක් තිබුණේ. නමුත් මේ කරපු පයිලට් ප්‍රොජෙක්ට් එකකින් වෙච්ච හොඳ දේ තමයි එකපාරටම මේ PCR කැපැසිටි එක ලංකාව වැඩි වුණා. මේ වෙනකොට පෞද්ගලික අංශය අපිට කමිට් කරලා තියෙනවා 2021 පළවෙනි මාස 3 ඇතුළත සංචාරකයන්ට පමණක් PCR කිරීමේ හැකියාව 3300 වෙනකම් වර්ධනය කරනවා. ඒක 3300 දවස් 360 පැයක් වැඩි කෙරුවොත් අපිට සාමාන්‍යයෙන් 2021 මිලියනකට එහා ගිය සංචාරකයන් ලබා ගන්න අපිට හැකියාව කියන එක තමයි වෙනත් වචන වලින් කියන්නේ. මම හිතන්නේ 2019 එක්ක බලද්දී කොවිඩ් වාතාවරණය බලද්දී අපිට මිලියන කැපැසිටි එකක් තියෙනවා නම් ඒක සෑහේ කියලා හිතනවා. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් හැටියට ප්‍රශ්න දෙකක් මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මත කෙරුවා අපි ඔබ කියද්දී පළවෙනි එක තමයි එක PCR එකකින් රිසල්ට් එකෙන් ඔබතුමා නෙගටිව් වුණා. ඕන්ට හැකියාවක් නැහැ ඔබතුමාව රිලීස් කරන්න සමාජයට ගිහිල්ලා සාමාන්‍ය විදියට මූව් වෙන්න පුළුවන් කියන එක. අපි ඒකෙන් තමයි සංචාරකයෙක්ට උනත් අපේ මොඩල් එකේ අපිට හෙල්ත් මිනිස්ට්‍රි ගයිඩ් කරපු මොඩල් එකේ PCR අවම වශයෙන් දෙකක් ගන්න ඕනේ කියලා. ආපු ගමන් එකක් ගන්නවා. දැන් මම මේ කතා කරන්නේ දැන් ඔය යන පයිලට් ප්‍රොජෙක්ට් එක ගැන නෙමෙයි. අපි කියන පයිලට් ප්‍රොජෙක්ට් එකේ අපේ තිබුණ දින 14ක් ඉන්න ඕනේ කියලා. නමුත් දැන් පයිලට් ප්‍රොජෙක්ට් එකේ දින 7කට එක සීමා කරද්දී ඒකේ ඇත්තටම අපේ ලොකු විරුද්ධත්වයක් නැහැ. දින 7 කියන එක අපි යම් කන්ඩිෂන් එකකදී යනවා. අපි දින 7 කියන්නේ සංචාරකයේ ආපම පළවෙනි රාත්‍රී 7 එක හෝටලයක ලෙවල් 1 හෝටලයක දින 7 ඉන්න ඕනේ. දින 7 ඇතුළතදී තමුන්ගේ පළවෙනි PCR එක අවසන් කරනවා. දෙවන PCR එක දින 5යි 7යි ඇතුළත අවසන් කරනවා. එතකොට ඔය පීරියඩ් එකේ සංචාරකයාට කොහෙවත් එළියට යන්නේ හැකියාවක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වගේ ක්වොරන්ටයින් කාමරයට කොටු වෙච්ච සංචාරයක් නෙමෙයි. තමුන්ගේ හෝටලේ ඇතුළත යම් සීමාවන් ඇතුළත යන්න පුළුවන්. එතකොට පූල් එකට හරි යන්න පුළුවන්. පූල් එකට යද්දී අපි සමාජලාට සමාජ මාධ්‍ය වලින් දැන් දකින්න විදියට මේ පූල් එක යූස් කරන්න ඕනේ. තමුන් හැම කෙනෙක්ටම
ටයිම් ස්ලොට් එකක් දීලා පූල් ගයිඩ්ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ පරතරය මේන්ටේන් කරන්න එහෙම තමයි පූල් එක පාවිච්චි කරන්නේ. අපිට අවසර ලැබිලා තියෙන්නේ හෙල්ත් මිනිස්ට්‍රි. මම හැමතිස්සෙම මේකයි කියන්නේ. දැන් යන පයිලට් ප්‍රොජෙක්ට් එකේ ලර්නින් එකක් හැටියට ගන්න එකකින් සමාජ මාධ්‍ය වල දක්වන පින්තූර දිහා බලලා මේක තමයි හරි මේක තමයි වෙන්න ඕන කියන එක නෙමෙයි. මම මේ කතා කරන්නේ අපි එකඟ වෙච්ච ක්‍රමය. එතකොට ඒ විදිහට දවස් 7 ගත කිරුවට පස්සේ දෙවන PCR එකේ රිසල්ට් එක ආවට පස්සේ සංචාරකයෙක්ට යන්න පුළුවන් තව ලෙවල් 1 හෝටල් එකකට. එතනදී එතුමාට යන්න පුළුවන් ගයිඩ් මහතුරු සහ ඔබතුමන්ලත් එක්ක අපි නිර්දේශ කරන ඇට්‍රැක්ෂන්ස් වල. නමුත් එහෙම යද්දි සීගිරියට යනවා නම් අපි සීගිරියත් එක්ක සාකච්ඡා කරන මේ දවසේ මේ වරුව හා මේ දවසේ සංචාරකයන් සඳහා පමණයි ලෝකල්ස්ලා එදා ගෙන්නන්න බෑ. ඒකට අපි රිස්ක් එක මිනිමම් කරලා තියෙනවා. එතකොට එහෙම තමයි යන්න පුළුවන්. ඒකෙන්ද තමයි අපි කියන්නේ අපි අනුමත සහ ඒ ස්ථාන වලට පමණයි යන්න පුළුවන්. ගිහිල්ලා ආයෙත් හෝටලෙට ඒ විදිහට වෙන්න ඕනේ. එතකොට දවස් 14කින් පස්සේ අවශ්‍ය වුණොත් තමුන් ලක්ෂණ මොනවාරි මතුවුණොත් තුන්වෙනි PCR එකකට භාජනය වෙන්න වෙනවා. අපි PCR දෙකකට විතරක් සල්ලි ගන්න හින්දා තුන්වෙනි PCR එකක් අවශ්‍ය වුණොත් ඒක කව වෙන්නේ තමුන් ගන්න ඉන්ෂුරන්ස් කවර් එකේ. මොකද ඒක තමුන්ගේ හෙල්ත් සිටුේෂන් එක අනුව ડોක්ටර් දෙන ඩිරෙක්ෂන් එකක් අනුව තමයි තුන්වෙනි PCR එක කරන්නේ. එතකොට දවස් 14ට වැඩි වෙනවනම් ඔය PCR තුනම නෙගටිව් නම් සංචාරකයට පුළුවන් තමුන්ගේ අවධ දැනක නැවතලා ඒතර සංචාරය ගැන. නැවතනදී සමාජයෙන් මතුවෙන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ ඒකත් ඔබතුමාලා දැනගෙන ඉන්න ඕනේ. ලංකාවේ පිටරට ඉඳගෙන පුද්ගලයෙක් අපි දවස් 14ක් ක්වොරන්ටයින් කරද්දී අයි සංචාරකයට දවස් 7කින් යන්න පුළුවන්. නමුත් ඒක අපි ඇත්තටම බලන කෝණය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. මොකද මම ඉස්සරහට කිව්වේ ඒක අපි දවස් 14 කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්සරහ කොට අපි මුලින් දාම අපි සටන් කරේ දවස් 7කට ගෙන්නනවා. මොකද දවස් 7කට පස්සේ අපි කියන්නේ මේ පුද්ගලයා අපි සමාජයට මුදා දෙනවා කියලා. දවස් 7කට පස්සේ ලංකාව ඇතුලේ ඉන්නවා නම් ඔහුට හෝ ඇයට යන්න පුළුවන් තවත් ලෙවල් 1 හෝටල් එකක සහ අධීක්ෂණය යටතේ තමයි ඊටු දවස් 14 ගත කරන්නේ. අපි එතනදී සම්පූර්ණ සමාජයත් එක්ක ගැටෙන අවස්ථාව වම කරලා තියෙනවා. මම කිව්වා වගේ ඇට්‍රැක්ෂන් එකකට ගියා. ඒ දවසේදී ඇට්‍රැක්ෂන් එකේ ලෝකල්ස්ට යන්න බෑ. නමුත් දවස් 7කින් ඔහු ලංකාවෙන් පිටත් වෙනවා නම් නැවතත් ඔහුගේ රිස්ක් එක අවමයි. මොකද සමාජයට නෙමෙයි ඔහු තමුන්ගේ රට බලලා තමයි යන්නේ. රට බලා යද්දී අර නෙගටිව් PCR එක 5යි 7යි අතර PCR එක නෙගටිව් වුණොත් පමණයි ඔහුට යන්න පුළුවන්. නැත්නම් ඔහුම ෆ්ලයිට් එකකින් බාර ගන්න. ඉතින් ඔය මොඩල් එක යටතේ තමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒතර උතනදී තමයි අපිට මතුවෙච්ච ප්‍රශ්නය යම් පුද්ගලයෙක් සංචාරයක් නිම කරලදී ගයිඩ් කෙනෙක් වේවා ලියදුරෙක් වේවා PCR එකක් කරලා ඔහුම ක්ලියර් කිරීමේ හැකියාවක් හෙල්ත් මිනිස්ට්‍රි එකට නැහැ එක PCR එකක්. එතනදී හෙල්ත් මිනිස්ට්‍රි එක මේ සියල්ලම සැලකිල්ල කරන් එකක් PCR කිරීමේ තියෙන සීමිත හැකියාව පුද්ගලයන්ට මේක පුද්ගලික වශයෙන් කිරිය කරලා දරා ගන්න බැරි මුදලක් අවශ්‍ය වීම සංචාරක සංවර්ධන අධිකාරියට අවාසනාවට මේ වෙලාවේ ගන්න මුදලක් දරා ගැනීම නොහැකියාව සියල්ලම සැලකිල්ල කරන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියපු දේ තමයි සංචාරයක් නිම කෙරුවට පස්සේ පුද්ගලයෙක්ට අඩුම ගානේ දින 10ක් වගේ කාලයක් පොඩ්ඩක් තමුන්ව ගෙදර හරි අයිසොලේට් වෙලා අයිසොලේට් කියන සම්පූර්ණ කපායලා නෙමෙයි සමාජයට යෑම අවම කරලා ගත කරලා තමුන්ගේ ශරීර ලක්ෂණ මොකද වෙනවද කියලා බලාගෙන ඉතිය තමයි හොඳම වෙන්නේ. මොකද PCR එකක් කිරීමෙන් අර ක්ලියරන්ස් එක දෙන්න බෑ කියන එක. ඉතින් නමුත් ඉස්සරහට යද්දී ඇන්ටිජන් ටෙස්ට් කියලා වෙලා තියෙන ඇන්ටිජන් ටෙස්ට් එක තාම කෙරුවට 100% ක්ලියරන්ස් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන්නේ නැහැ. නමුත් අපිට හැකියාවක් තිබුණොත් ඔබතුමා කියපු විදිහට වැක්සින් එකක් හරි මොකක් හරි අදාළ ආයතනයක ඩෝන ඒජන්සි එකක් මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් නම් ඒ හැම දෙයක් කරනවා අපි කටයුතු කරන ඇත්තටම කියනවා නම් මේච්චර දුරක් අපි ආවෙත් අපිට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච various ඩෝන ඒජන්සිස් එක තමයි නැත්තම් මේ ක්‍රමේදී අප්‍රූවල් අරගෙන යන්න ගියොත් එකක් කාලය යනවා දෙක ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසු නමුත් අපි සංචාරක කර්මාන්තය සම්පූර්ණ ඩිපෙන්ඩ් වෙන්නේ සංචාරකයාමද අපිට ට්‍රෙෂරි එකකින්වත් සල්ලි හම්බෙන්නේ නැහැ මොකද දන්නවා ඇති. ඒකට සංචාරක ලංකාවට එන්නේ නැහැ කියන්නේ අපිටත් ආදායමක් නැහැ කියන එක. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිමයේ මේ වෙලාව කරන ගමන්
අවශ්‍ය සපෝට් එක අවශ්‍ය ඒ සඳහා ඉදිරිපත් වෙන ආයතන වලට කතා කරලා ලබා ගන්න මම හිතන්නේ මගේ ඉහළ කල්පනාකාරීත්වය අධ්‍යක්ෂ ජනරාල්තුමිය සභාපතිතුමිය අමාත්‍යාංශය හැම කෙනෙක්ම ඒ සඳහා loan agencies එක නිතරම සාකච්ඡා කරනවා ගන්න පුළුවන් සාධක ගන්න උත්සාහ කරනවා ඔබතුමාගේ ඉල්ලීම ඉතාමත් හොඳ එකක් මම හිතන්නේ ඒක ලිඛිතව හරි කමක් නැහැ ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට මම හිතන්නේ ඒක හැකි අවස්ථාවක් වුණොත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් එක තව පොඩි කාරණයක් තියෙනවා. දැනටෝ සංචාරකෙක් එක්ක ගමන් කරන කට්ටියට දැන් හෙල්ත් සිකු කියන මේ සර්ටිෆිකේට් එක දීලාද ඒගොල්ලන්ට තියෙන්නේ ට්‍රේනින් කරලා ඒව දෙයක් තියෙනවා. සමහර අය සර්ටිෆිකේට් එක දීලා මේ පයිලට් ප්‍රොජෙක්ට් එකේදී උනේ උතන ප්‍රශ්නයක් ආවනේ. සමහර කට්ටිය සර්ටිෆයිඩ් සමහර අය සර්ටිෆයිඩ් නැහැ. ඒතකොට ඔබතුමාලා දකින්නත් ඇති ඔය ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ ගයිඩ්ලයින් දෙක තුනක් ආව කතන්දරයක් වුණා. එක ගයිඩ්ලයින් එක කිව්වා it can be either SLTDA certified or service providers cleared by the Ministry of Health. Right? ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්ලියර් කරපු සේවා සපයන. ඉතින් මම දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොන පදනමේ ඉඳන්ද ක්ලියර් කරන්න කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක සෞඛ්‍යමය ප්‍රශ්නයක් හින්දා අවසාන තීරණය තුමන්ලාගේ අතේ. මොකද ඒකෙන්ද අපිට ඒක හරිද කියන්න දන්නේ නැහැ. නමුත් මේ පදනමේ නම් සේවා සපයන කීප දෙනෙකුට වත්සින් ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක් අපිට ඒකට ඒ දෛවත් මට පැහැදිලි නැහැ ප්‍රශ්න. අපි අර ඉස්සෙල්ලා මුලින්ම මම ආපිලා කතා කරා වගේ දැන් මේක අපි අර වීඩියෝ එකක් හදලා ඔව් මේමයි අපි ඒක වීඩියෝ එක හදලා මෙතුමා කිව්වා වගේ වීඩියෝ එක අපි ඔයගොල්ලන්ගේ ඇප් එක හරහා මේවා කරලා අපි පොඩ්ඩක් Google Forms වල මොකක් හරි පොඩි ඉවැලුවේෂන් එකක් මේක වැලුවා කියලා දැන් මේක තමයි මේක වැලියු එකක් තියෙනවා නැත්නම් නිකම්ම දුන්නොත් ඒක වැඩක් නැහැ. අපි ඒක පිළිබඳව මොකක් හරි ක්‍රියාත්මක කරනවා. ඔව් මේක ලං කරනවා. ඒ වගේම අපිට තරම් පුළුවන් දිනේ හරියටම නිර්ණය කරලා නැහැ. මේ අපිට සිද්ධ කරන්න දෙපාගෙම. එතකොට මේ මාර්ගය තුළ බොහෝ දුරට හැමෝටම ඔපන්නේ. ලංකාවේ වල කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. හැබැයි සංචාරක සංවර්ධන අධිකාරිය යම්කිසි බලපත්‍ර ලාභියෙක් වෙන්න ඕනේ එන ගෙස්ස හැමෝටම. දැන් අපි එතන තමයි අදලා තියෙන්නේ අපි ඒකෙන් නම් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක තාපත් ක්‍රියාත්මක වෙන්නේ මොකද ඇත්තටම ඔබතුමා අහපු ප්‍රශ්නයි ෂෙයාර් දෙන්න මොකද මෙතන මේ අපි යථාර්ථයත් එක්ක යන්නේ ඔබතුමා අහුවා මේ සාහිත්‍ය සම්පූර්ණ මේ කෙනෙක්ව සර්ටිෆයිඩ් කියලා පයිලට් ප්‍රොජෙක්ට් එකේ නැහැ. නමුත් අපි අදින්නේ මුළු සියලු වුණම කෙනෙක්ට මේක ආරම්භ කළොත් අපි අර අපේ ගයිඩ්ලයින් එකේ මතයක තමයි එන්නේ. නෑ මොකද මම මේක කිව්වේ දැන් ගොඩක් දුරට ඒ ගැන දැනුවත් වෙලා තිබ්බම සෆාරි ඩිප් ඩ්‍රයිවර්ස් වල එකක් තිබුණා නේද? එතකොට අපි සමහර අවස්ථාවල අපි රැන්ඩම් චෙකින් මේ අමාත්‍යාංශයට ගිහිල්ලා කරපු අවස්ථාව ඒ කිසිම දෙයක් නැහැ. නමුත් ඒක අවශ්‍ය නැහැ කියන්නේ ගන්න පුළුවන්. ඒකේ ලාභෝනේ අපි කොහොමද චෙක් කරලා තියෙන්නේ අපිට කියලා තියෙන්නේ දෙමස් කරලා නැහැ කියන මට්ටමේ සමහරයි. ඒ වගේම දෙයක් මේකටත් වෙයිද? එතකොට දැන් අපි කොටසක් මේක අපි සර්ටිෆයි කරගෙන අරගෙන යනවා. තව කොටසක් අර වගේ කරාට ඉන්පුට් ගෙන්නගෙන පාඩුවේ වැඩේ කරා යනවා. එහෙමයි එතනදී අපි මේ කතා කරන්නේ මේ ගයිඩ්ලයින් එකයි සියලු දේම ඇත්තටම අදාළ වෙන්නේ මේ කොවිඩ් වාතාවරණය යටතේදී. ඉතින් මෙතනදී අපි මේක ෆවුන්ඩේෂන් එක හදාගෙන මේකේ කොහොමද ඉස්සරහට යන්න කියන එක බලන්න. මෙතනදී අපි ගත්ත ක්‍රියාමාර්ග දෙකක් තිබුණා. එකක් සර්ටිෆිකේෂන් එක ගන්න බෑ කියලා අපේ රෙජිස්ටර් වෙන්නේ නැතුව. එතනදී අපි ඔබතුමාගේ ප්‍රශ්නයකට යම් උත්තරයක් දෙන්න තමයි උත්සාහ කළේ. එතනදී රෙජිස්ටර් වෙන්න උදව් උත්සාහ කරනවා නම් registration process එක මෙතුමා කියපු විදිහට මොකක් simplify කරලා මේගොල්ලන්ගේ මැදිහත් වීම සහ අදහස් ලබාගෙන මොකද අපේ SLTD එක මොකක් flexible නෑ සමහරවිට හරියම පරණ නීති එහෙම එලිලා ඉන්නවා. නමුත් දැන් අපි එතනින් මොකක් එළියට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ පැත්තෙන් හිතන්න දෙන්න. මොකද ඔයා මෙතන රෙජිස්ටර් වෙන්නේදී අපි කියනවා නම් මේක රෙජිස්ටර් වෙන්න බෑ කියලා. එතන ඔයා කරන්නේ අර රෙජිස්ටර් වෙන්න පුළුවන් දැනක රෙජිස්ටර් වෙලා වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ අපි කියලා වැඩක් නෑ ඔයා අදාළ සේවය සපයන්නේ නැහැ. ඉතින් ඒකට ක්‍රියාත්මක වෙන ගමන් දැන් අපි මෙතනදී මේ වාතාවරණය යටතේදී අපි දාලා තියෙනවා යම් චෙක්ස් මම ඉස්සර කෙරුවා වගේ සර්ටිෆිකේට් එකේ පටන් ප්‍රාදේශීය නිලධාරීන්ගේ පටන්
ආරක්ෂක නිලධාරීන්ට හැබැයි ඒ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔබතුමා හිතනවා නම් ඔබතුමාට කියනවා මෙන්න මේ වාහනේ නැතුව මෙතනදී ගියයි කියලා කරුණාකරලා අපිට දැනුම් දෙන්න. මොකද අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියපු දේ තමයි අපිට මෙතන මොකක් හරි වුණොත් කවුද වගකීම ගන්න. වගකීම ගන්න ආයතනයක් අපිට තියෙනවා. අදටත් ඔය පයිලට් ප්‍රොජෙක්ට් එකේ ක්‍රියාත්මක කරන්නේ යම් තැන්වලදී responsibility SLTDA කියලා ගන්න තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ડોකියුමන්ට් එක ඉෂුව කරන්නේ. ඒතර එතනදී ඒ responsibility අපිට ගන්න බැරි තැන්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දාලා තියෙන්නේ අපිට නොදන්න තැන්වලදී අපේ පැත්තෙන් මේ වෙනකොටත් අපි daily report කරලා මේක අපිට ගන්න බෑ, මේක අපිට access එකක් නැහැ, මේක අපිට control එකක් නැහැ කියන එක අපි පැහැදිලිව ගන්නවලා තියෙනවා. අපි ඉන්නේ මතේ හරි අපේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒකින්ද ප්‍රශ්නයක් නැහැ, තව කවුරු ගත්තයි කියන මතේ නෙමෙයි අපි ඉන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. මොකද tourism එක කවුරු ගණනලා කරනොත් වැරදුනොත් ඒකේ බලපෑමෙන්නේ අපිට. ඒකින්ද තමයි අපි මේ මගේ ඉන්න ටීම් එකත් රිස්ක් එකක ඉන්නේ. පළවෙනි දවසේ අතන පැනික් වෙද්දී එතනින් ඔයගොල්ලෝ දන්නවනේ සමහර හොටල් වලින් කොවිඩ් පේෂන්ට්ස් ලා මතුවන. ඒතකොට මගේ ටීම් එකත් එතන හිටියා. ඒ පුද්ගලයන් 6 දෙනා මම අද වෙනකොට ඔෆිස් එකට ගෙනල්ලා අද තමයි ඒගොල්ලෝ PCR එකට භාජනය වෙන්නේ. ඊට පස්සේ තව දවස් 3ක් කියලා දෙවෙනි PCR එකට භාජනය ක්ලියර් වුණොත් තමයි අපි ඔෆිස් එකට ගෙන්නන්න පුළුවන්. ඉතින් මේම තත්ත්වයක් තියෙද්දී අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන ඔබතුමන්ලාගෙන් කවුරු හරි වයලේට් කරනවා. ඒක තමයි මම හිතන්නේ මෙතුමා කිව්වේ. ඔයාගේ සර්ටිෆයිඩ් ගයිඩ් එකේ ගයිඩ් කියනවා නම් ඔයා නොකළ යුතු දෙයක් කරන්න කියලා. ඒක මේ සමහර වෙලාවට ඔබතුමාට ඒ වෙලාවේ මුකුත්ම කරගන්න බැහැ නම් අනුමාන අපිට රිපෝට් කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි රිපෝට් කිරිල්ල වෙන්න ඕනේ අවසාන ක්‍රියාව. ඉස්සෙල්ලා වෙන්න ඕනේ ඔබ කන්වින්ස් කරලා මේක නොකර කොහොමද ඉදිරියට යන්නේ ආරක්ෂාකාරීවල ක්‍රියාත්මක කරන එක. එහෙම බැරිම වුණොත් ඊළඟ ක්‍රියාමාර්ගයට යන්න වෙනවා. මොකද අපිට ඇක්ෂන් එකක් ගත්තාම අපි ඒක කරන්නේ ප්‍රතිචාර දැක්වීම. ප්‍රතිචාර දක්වද්දී වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. right? අපි අර රියැක්ටිව් නෙවෙයි ප්‍රොඇක්ටිව් අප්‍රෝච් එකකට යන්න ඕනේ. කවුරු හරි වැරද්දක් කරනවා කියලා දකිනවා නම් ඒක ඒ වෙලාවේ නිවැරදි කරන්න උත්සාහ කරන්න. ඒක තමයි පළවෙනි. එහෙම බැරි වුණොත් තමයි කම්ප්ලේන්ට් කරන්න වෙන්නේ. එතනදී අපි සමහර වෙලාවට පරක්කු වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් අපේ පැත්තෙන් අපි ගන්න පුළුවන් වහන්න පුළුවන් හැම හිඩසක්ම වහන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි හිඩස් ඒත් ඕන තරම් තියෙන්න පුළුවන්. ඔබතුමන්ලාගේ සහයෝගයත් අපි බලාපොරොත්තු වෙනවා. හිඩස් තියනවා වහන්න. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපේ දෙයක් නෙමෙයි. අපේ පැත්තේ අඩුපාඩුවක් ඔබතුමන්ලාගේ පැත්තේ අඩුපාඩුවක්. හැම පැත්තෙම අඩුපාඩුවක්. ඒ අඩුපාඩු එකට එකතු කරලා හදාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. සයිකෝඩ් එකේ යනතරින් වල පොලිස් මාර්ගයෙන් එක්තරාකාරී ආරක්ෂා දෙයක් කරනවා කියන්නේ. ඒක වැහුවනම් ගොඩක් වෙලාවට ඒ කියන්නේ සර්ටිෆයිඩ් නැති පුද්ගලයෙක් ඩ්‍රයිවර් හෝ සයිකෝඩ් කවුරු හරි ඔකට ඒකම වැලකෙනවා. ඒක මම කියන්නේ මේ කොවිඩ් වලට ඉස්සෙල්ලාටත් වෙන්නේ. ඔව් මේක තමයි මම හිතන්නේ ඒක ඉස්සෙල්ලා ඇත්තටම 100%ක් වුණා කියලා මමත් හිතන්නේ. නමුත් මේ වාතාවරණයක් ඇත්තේ පොලිස් නිලධාරීන්ට හරි අමතර වගකීමක් තියෙනවා. මොකද කොවිඩ් තත්ත්වයේ උඩ මොකක් හරි ලෙඩක් වුණොත් ඔහු එතන ඉන්නවනම් ඌ ඒක බලලා නැත්නම් සාමාන්‍ය තත්ත්වයේදී ගයිඩ් කෙනෙක් ලයිසන්ස් එකක් නැතුව ගියයි කිව්වට ඒක මේ ලෙඩක් පැතිරීමේ අවදානමක් එතන නැහැ. ඒකට ආයෙත් අහුවීමේ අවදානමකුත් නැහැ. නමුත් මේ වෙලාවේ එහෙම දෙයක් තියෙනවා. අපි ටූරිස්ට් පොලිස් දාලා තියෙන හැබැයි ඔබතුමාලා දන්න විදිහට ටූරිස්ට් පොලිස් එකක් සෑහෙන ටිකක් ප්‍රතිසංවිධානය කරලා DIG මහත් එක්ක අපිට දීලා ශක්තිමත් කරලා තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට යද්දී මේ පහුගිය වැඩිත් එක්ක අපිට හදාගන්න ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි එතනදී ඔබතුමාලාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙන සහයෝගයේදී මම ඉල්ලා සිටින්නේ ඒක මේ පුද්ගලික අපහසුතාවය දැනීම මේ කර්මාන්තය ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය පමණක් පෙරදැරි කරගෙන ඕනම දෙයක් කරන්න කියලා. උදාහරණයක් ඇටියට මම හැමතිස්සෙම මේගොල්ලන්ට කියනවා මගේ වැරද්දක් තියෙනවා නම් ඇවිල්ලා මාත් එක්ක ඉස්සලා කියන්නේ. මම කැමති නැත්නම් ඒක වැරද්දක් ඇටියට පිළිගන්න ඊළඟට යන්න ඕනේ මගේ බොස් ඒ කියන්නේ ඩිරෙක්ටර් ජනරල්. නැතෝ මගේ වැරද්ද කියලා වත් එක්ක කියලා මට වැඩකුත් නැහැ යාට වැඩකුත් නැහැ. ඒ වගේ අපේ හරි දුර්වලකමක් හරි අත්වාදයක් තියෙනවා. අපි හැමතිස්සෙම විරුද්ධය සාකච්ඡා කරලා ඒක හදාගන්න බැරි කිව්ව බලමු මොකද කියලා. ඒක තමයි අපි එකට එකතු වෙලා යනවා කියන්නේ මම දැන් දුර්වලකම් නැති වැරදි නැති තරමක බවක් නැහැ. අත්දැකීම් එක්ක අපි මෙතන ඉඳන් දක්වලාට වැඩි යමක් ඔයගොල්ලෝ දකින්න පුළුවන් යම් ඒරියාස් වල ඒ අත්දැකීම් එක අපි හදාගන්නවා. ඒකෝද අපිට දැන් මේ සර්ටිෆිකට් එක දැන්
මොකක් හරි දෙන එකද මේ ඉන්න කට්ටියට අපදාපු කට්ටියට හරි ඒක ඉස්සරහම වෙනවද කොහොමද? අපි මේ ඔය දෙන සහතිකයේ අපි බලාපොරොත්තු වෙනවා පින් પાස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් අතුලත් කරන්න මොකද නැත්නම් අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. ඒකින්ද මෙතනට ආපු කට්ටියගේ නම් ලිස්ට් එක මම හිතන්නේ ඔබතුමා සර්ටිෆයි කරලා ඒ ෆොටෝ එකත් ඔබතුමාලාගේ ඇසෝසියේෂන් එකකින් සර්ටිෆයි කරලා එයාට ලැබෙන ඒ තීරණය ගන්න අපි නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ පැත්තෙන් අපිට කියන්න පුළුවන් අපි කොච්චර ලෑස්තිද කියලා. අපේ පැත්තෙන් අපි කියන්නේ අපි අපේ සහතික කරපු හෝටල් සහ ඒ සේවා සපයන්නන් එක්කනම් අපි වැඩ කරන්න අපි ඕනම මොහොතක ලෑස්ති. හැබැයි අපිට යම් කාල පරිශ්‍රයකට මාසයක් දෙකක් නෙමෙයි අඩු ගානේ සති දෙකක්වත් දෙන්න ඕනේ. ඒ සහතික නිකුත් කරපු පුද්ගලයන්ට අපිට පොඩි දැනුම අලුත් කිරීමේ සෙෂන් එකක් කරන්න වෙනවා. මොකද අපි පයිලට් ප්‍රොජෙක්ට් එක කරා අපි ඉගෙනගත්තු දේවල් ටිකක් සහ එතන වැරදිච්ච තැන් අපිට පොඩ්ඩක් ෂෙයා කරගන්න වෙනවා. ඒක ෆිසිකල් වෙන්න ඕනේ අපිට Zoom මීටින් එකකින් හරි කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් තීරණයක් කරලා සති දෙකක් වගේ දුන්නොත් අපේ සහතික කරලාද සේවා සපයන්න එක්කලා වැඩ කරන්න අපිට ඕනම වෙලාවක විසඳනවා. විශාල තරමක විතර විතර එහෙමයි අපේ ගයිඩ්ලයින් එකේ ට්‍රැවල් ඒජන්සි එකක් අත්‍යවශ්‍ය කියන මතය අපි ඉදිරිපත් කළා නේනවා. සංචාරකයෙක් හැටියට ඔබතුමා දවස් 14කට එනවා නම් අපේ සර්ටිෆයිඩ් හෝටල් දෙකක නම් ඉන්න බලාපොරොත්තු වෙන්නේ හෝටල් දෙකකට බුකින්ග්ස් දාලා තියෙනවා නම් හෝටලේ වගේම තමයි සර්ටිෆයිඩ් ඩ්‍රයිවර් කෙනෙකුට ගයිඩ් කෙනෙකුට බුක් කරගන්නේ. එයා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා ඇවිල්ලා නැත්නම් ඒක ගයිඩ්ලයින් එකේ පැහැදිලිව කියලා තියෙනවා. ට්‍රැවල් ඒජන්ට් හරි කෙනෙක් කරා එන්නේ නැති සංචාරකෙක් ඩිරෙක්ට් හෝටල් බුකින් එකක් දෙනවා. හෝටලේ වගකීම තමයි සංචාරකයාගේ රට තුල ගමනේ හරියට කල්පනා කරන්න. සංචාරකයන් ගයිඩ් රික්වෙස්ට් කරන්නේ පුළුවන්. ඔබතුමාගේ සේවය දෙන්න කියලා හෝටල් එකට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒක හොටෙල් එකට බෑ ඒක හැබැයි හොටෙල් එකට බෑ ඔබතුමා සර්ටිෆයිඩ් නැත්නම් අර රෙකමන්ඩ් කරුවක් ගන්න. සර්ටිෆයිඩ් කියන්නේ සේවය රික්වෙස්ට් ඒක නෙමෙයි අපේ මොනවද සංචාරක මණ්ඩලිකාගේ ලබා දීපු ඔව් දැන් ඒක ගන්න. කොහොමද ගොඩක් අපි මේ සංචාරක නිර්මාණතුන් ඉන්නවා ඒගොල්ලෝ තමයි ගොඩක් වෙන්නේ. ගොඩක් අය ලොකු කම්පියුටර් ඒතර ඔයගොල්ලන්ට කරන ඔය ප්‍රශ්නේ මම හිතන්නේ ඉස්සෙල් මෙතන නෙමෙයි කවුරුද මගේ ෆෝන් එකකින් ඔයගොල්ලෝගේ කෙනෙක්ම එහෙමයි කරන්න ඕන. ඔයාට ගෲප් එකක් එන්න ඉන්නවා නම් ඔයා කියනවා මෙන්න මේ ඔයාට ඕන වෙලාවක SLT ශ්‍රී ලංකා.travel වෙබ්සයිට් එකට ගියොත් අපේ සර්ටිෆයිඩ් හෝටල්ස් ටික බලන්න පුළුවන්. right? එතකොට එතුමා ඩිරෙක්ට්ලි නම් එන්නේ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා නොවේ නම් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා නම් එන්න ඕන. ඔයා වැඩ කරන ට්‍රැවල් ඒජන්ට් ඉන්නවා නම් අතන ඒතනම එක පැත්තක තියෙනවා සර්ටිෆයිඩ් ට්‍රැවල් ඒජන්ට්ස්. එතන එතුමා ඉන්නවා නම් ඔයාට ලේසි එනම් මෙයා හරහා බුක් කරන්න කියන්නේ. එහෙම නැත්තම් ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ හෝටල් වලින් ඔබතුමා නවතින්න කැමති කොහෙද කියලා ඒ හෝටල් වල බුක් කළා ඔයාටත් පුළුවන් හෝටල් එක කියන්නේ මෙන්න මගේ ගෲප් එකක් එනවා මමත් සර්ටිෆයිඩ් සර්විස් ප්‍රතිමාව ගන්න. ඒක රිලේෂන්ෂිප් එක මත රික්වෙස්ට්. මොකක්ද දෙන්න තවත් කට්ටියක් ඉන්නවා මේ ඇතු ඒක අනිවාර්යයෙන්ම මේ හැන්ඩල් කරන්න මම හිතන අදාළ ඩිවිෂන් එකෙන් නමුත් මම දන්න විදිහට අපේ ඒකට සුදුසුවන් කියන පුද්ගලයෙක්ම අදාළ මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඒක අමාත්‍ය ගියොත් ලැබෙන්න කටයුතු කරයි අදාළ අංශය විසින්. වැඩමුළු අපි නිම කෙරුවත් ඔබතුමාලාට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් සංගමේ සභාපතිතුමා හරහා දීපකට දැනෙන සල්ස්වල අපි පැත්තෙන් ක්ලියර් කරන්න ඕන දේක් ක්ලියර් කරන්න දීපකට හරි මට හරි කමක් නැහැ. මගේ අවසාන වශයෙන් ඉල්ලීමක් අර කාරණා පහ මම හිතන්නේ මතක ඇති. ඒ කාරණා පහ තමයි අපිට ක්‍රියාත්මක කරන්න. ඒක අපි අපේ එදිනෙදා කටයුතු වල කොටසක් හැටියට අනුලක් කරගන්න පුළුවන් නම් අපි මම හිතන්නේ මේ ගයිඩ්ලයින් එක නොදැනුවත්වම ක්‍රියාත්මක වෙයි හොඳ විදියට. අපිට පුළුවන් නම් ඔබතුමාලගේ ගයිඩ්ලයින් එක සිංහලට පරිවර්තනය කරලා දෙන්න.
අපි මේ ෆයිල් එකක් විදිහට හදලා අපේ සියලුම සමාජිකයන්ට මම දැන් මෙතුමාට කිව්වා ගිය පාර මේක chapter 3යි 6යි හැකි ඉක්මනින් පරිවර්තනය කරන්න. ඊට පස්සේ මුළු ගයිඩ්ලයින් එකම සිංහලට පරිවර්තනය කරන්න. chapter 3යි බලන්න එක සම මේ අපි මේ ෆයිල් එකක් විදිහට හදලා හැමෝටම එහෙම නැත්නම් ඔයාලා PDF එකේ ඔයාලා ගන්න පුළුවන්.